අයිබෝවන් අපි අද දවසේ මේ වීඩියෝ එකේ අලුත් පාඩමක් ගැන කතා කරන්න හදන්නේ නිෂ්පාදන පිළිවෙල සහ වෙළඳපොළ ආකෘති කියන පාඩම. එතකොට මේ පාඩම ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් අපි කතා කරනවා නිෂ්පාදන ශ්‍රිතය, නිෂ්පාදන ක්‍රියාවලිය, නිෂ්පාදන පිළිවෙල සහ වෙළඳපොළ ආකෘති කියලා. මුලින්ම අපි පාඩමේ පටන් ගන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය නැත්නම් නිෂ්පාදනය කියන කොටස. මොකද පුතේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය කියලා කියන්නේ? අපි දන්නවා අපිට අපේ තියෙන අවශ්‍යතා සහ වමනා ඉටු කරගන්න භාණ්ඩ සේවා පරිභෝජනය කරන්නට ඕනේ. හැබැයි මේ භාණ්ඩ සේවා අපිට ඉබේ පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කවුරුන් හෝ විසින් නිපද විය යුතුයි. එතකොට මේ නිෂ්පාදන ක්‍රියාවලිය කියන්නේ මෙන්න මේ භාණ්ඩ සේවා නිපදවීමේ ක්‍රියාදාමය අපි හඳුන්වනවා නිෂ්පාදන ක්‍රියාවලිය කියලා. එහෙම නැත්නම් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය කියන නිෂ්පාදන සම්පත් එකට එකතු කරලා කිසියම් තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ භාණ්ඩ සේවා භාණ්ඩ සේවා නිපදවීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා නිෂ්පාදන ක්‍රියාවලිය කියලා. හරි. එතකොට මේ තාක්ෂණික ක්‍රමවේදය කියන එක භාණ්ඩයෙන් භාණ්ඩයට සේවයෙන් සේවයට ඒකේ ස්වභාවය වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් අපි ගමු බේකරිය. එතකොට බේකරියට භාවිතා කරන නිෂ්පාදන සම්පත් සහ ඒ ක්‍රමවේදය නේ පිටි එකතු කිරීම, පිටි ඇදීම, right? ඒ ක්‍රමවේදය පාවිච්චි කරලා පාන්, බනිස්, කේක් ඒ වගේ නිෂ්පාදන ලියවෙනවා. ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ගත්තොත් ඊට අදාළ නිෂ්පාදන සම්පත් භාවිතා කරලා එතන රෙදි කැපීම, මැසීම, පොත්තම් ඇදීම එහෙම ක්‍රමවේදයක් ඔස්සේ ඇඳුම් එළියට එනවා. එතකොට මේ බේකරියේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය එකිනෙකට වෙනස්. එතකොට මේ තාක්ෂණික ක්‍රමවේදය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස් වෙනවා. කොහොමද නිෂ්පාදන ක්‍රියාවලිය කියලා කියන්නේ? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සම්පත්. එහෙම නැත්නම් අපි වල කියන යෙදවුම් කියලා. යෙදවුම් කිසියම් තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ නිමයුම් බවට පත් කිරීමේ ක්‍රියාවලිය. හරි? එතකොට යෙදවුම් වෙන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන සම්පත් ටික නිමයුම් බවට පත් වෙන්නේ භාණ්ඩ හා සේවාවක්. හැම ව්‍යාපාරයකම හැම නිෂ්පාදන ක්‍රියාවලියකම ඒ නිෂ්පාදකයාගේ මූලික අරමුණ තමයි මේ යෙදවුම් වලින් උපරිම නිමයුමක් ලබා ගැනීම. හරි? අපි ඵලදායීතාවය කියන සංකල්පයෙන් කතා කරනවා එක් යෙදවුමකින්, හරි? එක් යෙදවුමකින් ලබා ගන්න පුළුවන් නිමයුම් සංඛ්‍යාව. එක් යෙදවුමකින් ලබා ගන්න පුළුවන් නිමයුම් සංඛ්‍යාවට අපි කියනවා ඵලදායීතාවය කියලා. එතකොට හැම නිෂ්පාදන ක්‍රියාවලියක් තුළින්ම හැම නිෂ්පාදකයෙක්ම බලාපොරොත්තු වෙන්නේ මේ යෙදවුම් වලින් උපරිම ඵලදායක නැත්නම් උපරිම නිමයුමක් ලබා ගැනීම. එහෙම නැත්නම් අපි කියන එකට නිෂ්පාදන කාර්යක්ෂමතාවය. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ළඟා කරගන්න තමයි හැම ව්‍යවසායකයෙක්ම නැත්නම් හැම නිෂ්පාදකයෙක්ම බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ යෙදවුම් වලින් උපරිම නිෂ්පාදනයක් ලබා ගන්න. අපි බලමු ටියුට් එක නිෂ්පාදන ක්‍රියාවලිය. එහෙනම් සටහන් කරගන්න නිෂ්පාදන ක්‍රියාවලිය කියලා කියන්නේ යෙදවුම් කිසියම් තාක්ෂණික ක්‍රියාවලියක් ඔස්සේ නිමයුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියයි. යෙදවුම් කිසියම් තාක්ෂණික ක්‍රියාවලියක් ඔස්සේ නිමයුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියයි. ව්‍යාපාර ආයතනයක් සේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ භාවිතා කරන ඕනම දෙයක් යෙදවුම් ලෙස හැඳින්විය හැකි අතරද හරි භාවිතා කරන ඕනම දෙයක් ඒ දේවල් ටික අපිට ප්‍රධාන කාණ්ඩ හතරකට කඩන්න පුළුවන්. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය කියලා. පරිවර්තන ක්‍රියාවලිය අවසාන ඵලය වන භාණ්ඩ සේවා නිමයුම් ලෙස හැඳින්වේ. තාර්කිකව කටයුතු කරන ව්‍යාපාරික ආයතනයක අරමුණ වන්නේ කාර්යක්ෂම ලෙස නිෂ්පාදන කටයුතු සිදු කිරීමයි. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය යනුවෙන් අදහස් වන්නේ යෙදවුම් වලින් උපරිම නිමයුමක්
යෙදවුම් වලින් උපරිම නිමෙවුමක් එහෙම නැත්නම් මහාන ක්‍රියා ගන්න ඉහළම ඵලදායීතාවයක් ලබා ගැනීමයි. හරි. අපි ඊළඟ කොටසට යමු. නිෂ්පාදන ආයතනයක නිමෙවුම තීරණය කරන සාධක. ඒ කියන්නේ අපි විසින් නිෂ්පාදනය කරන භාණ්ඩ හෝ සේවා. අපි මෙතන භාණ්ඩ කියන වචනේ පාවිච්චි කරනවා. අප විසින් නිෂ්පාදනය කරන භාණ්ඩ ප්‍රමාණය අඩු වැඩි කිරීමට උපකාරී වන සාධක තමයි අපි මෙතන කතා කරන්නේ. අපි නිෂ්පාදන ක්‍රියාවලියකට භාවිතා කරන මේ සාධක ප්‍රධාන කොටස් දෙකකට බෙදලා පුතේ. එකක් ස්ථාවර යෙදවුම් සහ විචල්්‍ය යෙදවුම් කියලා. නිෂ්පාදන ක්‍රියාවලියේ නිපදවන ප්‍රමාණය සමග නිපදවන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් වන යෙදවුම් අපි කියනවා විචල්්‍ය යෙදවුම් කියලා. එහෙම නිපදවන ප්‍රමාණයත් එක්ක වෙනස් කරන්න බැරි යෙදවුම් අපි කියනවා ස්ථාවර යෙදවුම් කියලා. එහෙම නැත්නම් අපි සරලව ගත්තොත් යම්කිසි නිෂ්පාදකයෙකුට තමන්ගේ ශනික තීරණයක් ඔස්සේ වෙනස් කළ හැකි යෙදවුම් විචල්්‍ය යෙදවුම් ලෙස ශනික තීරණයක් ඔස්සේ වෙනස් කළ නොහැකි යෙදවුම් ස්ථාවර යෙදවුම් ලෙස හඳුන්වන්න පුළුවන්. අපි බේකරිය කියන උදාහරණයම ගත්තොත් මේ බේකරි කර්මාන්තයේදී මේ බේකරි කරුවාට තමන්ගේ ශනික තීරණයක් මත ශ්‍රමය අමුද්‍රව්‍ය කියන්නේ පාන් පිටි හරි ඊස්ට් හරි මේ වගේ දේවල් වෙනස් කරන්න පුළුවන්. එතකොට මේ දේවල් ලැබිලා විචල්්‍ය යෙදවුම්. හැබැයි යාගේ ශනික තීරණයක් මත යාගේ පෝරණුවවත් යාගේ ගොඩ නැගිල්ලවත් එයාගේ මෝටර රථේවත් ඒ දේවල් වෙනස් කරන්න අඩු වෙන කිරීමේ හැකියාව නැහැ. ඒකට යන කාලයක් ගත වෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් අපි කියනවා ස්ථාවර යෙදවුම් කියලා. එහෙනම් යෙදවුම් ප්‍රධාන කොටස් දෙකයි විචල්්‍ය යෙදවුම් සහ ස්ථාවර යෙදවුම්. විචල්්‍ය යෙදවුම්. හරි. විචල්්‍ය යෙදවුම් කියන කොටස බලන්න ආයතනයක නිමෙවුම වැඩි කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම වැඩි කළ යුතු යෙදවුම් වේ. එසේ නොමැතිනම් නිමෙවුම මට්ටම සමග වෙනස් වෙන යෙදවුම්. දැන් පාන් අපි දෝ බේකරි නිෂ්පාදනය කරන පාන් ප්‍රමාණය වැඩි කරන්න නම් අනිවාර්යෙන් පාන් පිටි වැඩි කරන්න ඕනේ. ඒ වගේම ශ්‍රමය වැඩි කරන්න ඕනේ. හරි. ඒ යෙදවුම් තමයි අපි හඳුන්වන්නේ විචල්්‍ය යෙදවුම් කියලා. ස්ථාවර යෙදවුම් කෙටි කාලයේදී නිමෙවුම් මට්ටම සමග වෙනස් කරන හැකි යෙදවුම් වේ. ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදන තාක්ෂණය සහ පුහුණු ශ්‍රමය වගේ දේවල්. හරි. ඊළඟට අපි යනවා නිෂ්පාදන කාලය. නිෂ්පාදන කාලය. දැන් පුතේ නිෂ්පාදන කාලය ගත්තට පස්සේ මේක ප්‍රධාන කොටස් දෙකයි කෙටි කාලය සහ දිගු කාලය කියලා. හැබැයි අපි දන්නවා ගණකාධිකරණයේදී කාලය කියන එක කොටස් දෙකකට බෙදනවා. ඒතරම් කෙටි කාලය සහ දිගු කාලය කියලා. හැබැයි ගණකාධිකරණයේදී කාල බෙදීම සඳහා භාවිතා කරන උපකල්පනයට වඩා වෙනස් උපකල්පනයක් තමයි ආර්ථික විද්‍යාවේදී භාවිතා කරන්නේ. අපි දන්නවා ගණකාධිකරණයේදී කෙටි කාලය කියලා කියන්නේ මාස 12 නම් කෙටි කාලය මාස 12ට වැඩි නම් දිගු කාලය. හරි. හැම ව්‍යාපාර ආයතනයකම මාස 12ක් නම් කෙටි කාලය 12ට වැඩි නම් දිගු කාලය කියලා. හැබැයි ආර්ථික විද්‍යාවේදී කෙටි කාලය කියන එක හඳුන්වන්නේ නැත්නම් දිගු කාලය කියන එක හඳුන්වන්නේ මෙන්න මේ යෙදවුම් වර්ධනයක භාවිතා කරනවා. කියන්නේ ස්ථාවර යෙදවුම් සහ විචල්්‍ය යෙදවුම්. අපි අර ගත්ත උදාහරණයම අර බේකරිය කියන උදාහරණයම අපි හිතමු ඒකේ හරි 2019 පළවෙනිදා හරි මේකේ අයිතිකාරයාට හිතුණා තමන්ගේ ගොඩනැගිල්ල වෙනස් කරන්න ඕනේ කියලා. තව ගොඩනැගිල්ලක් තමන් එකතු කරගන්න ඕනේ කියලා හිතුණා. එතකොට අපි දන්නවා ගොඩනැගිලි කියලා කියන්නේ විචල්්‍ය සාධකයක්ද ස්ථාවර සාධකයක්ද? ගොඩනැගිලි කියලා කියන්නේ ස්ථාවර සාධකයක්. එතකොට මේ හිතීච්ච ගමන් මේ අයිතිකාරයාට පුළුවන්ද නැත්නම් මේ නිෂ්පාදකයාට පුළුවන්ද මේ ගොඩනැගිල්ල වෙනස් කරන්න? ඒකට යම් කාලයක් අපි හිතමු දැන් අවුරුද්ද මුල හිතුනේ 2020 6 වෙනි මාසේ ඔන්න මෙයා ගොඩනැගිල්ල වෙනස් කරා. කියන්නේ අලුත් ගොඩනැගිල්ල ඉදි කරා. එතකොට එක ගොඩනැගිල්ල තිබ්බේ එතකොට ඒක වෙනස් වුණා. එතකොට 2020 6 වෙනි මාසෙන් පස්සේ 6 වෙනි මාසේ වෙනකොට මේ ගොඩනැගිල්ල කියන ස්ථාවර සාධකය මොන සාධකයකටපත් වෙනවා? දැන් ස්ථාවරය කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන්නේ. හැබැයි මේක වෙනස් වුණානේ. එහෙනම් ඒක මොන සාධකයකටපත් වෙනවද? විචල්්‍ය සාධකයකටපත් වෙනවා. හරි. එතකොට 2020 6 වෙනි මාසෙ වෙනකම් මේ ව්‍යාපාර ආයතනය අපි හඳුන්වන්නේ මොන කාලය කියලාද? කෙටි කාලය කියලා. එතනින් එහාට තියෙන කාලය තමයි අපි කියන්නේ මොන කාලය කියලාද? දිගු කාලය කියලා.
වෙනත් විදිහකින් කියනවා නම් සියලු සාධක ආයතනයේ සියලුම සාධක වෙනස් කරන්න හැකියාවක් පවතින කාලය. හැකියාවක් තිබෙන කාලය අපි හඳුන්වන්නේ දිගු කාලය කියලා. එතකොට සියලු සාධක වෙනස් කරන්න පුළුවන් නම් දිගු කාලයේදී ස්ථාවර සාධක කියනවා දකින්න පුළුවන්ද? බෑ. එහෙනම් කෙටි කාලයේදී කියන්නේ දිගු කාලයේදී සියලු සාධක විචල්ය. හැබැයි කෙටි කාලයේදී ස්ථාවර සාධක තියෙන්නත් පුළුවන්, විචල්‍ය සාධක තියෙන්නත් පුළුවන්. එතකොට විචල්‍ය සාධක වෙනස් කරමින් අපිට නිෂ්පාදනය දෙන්න පුළුවන්. හැබැයි ස්ථාවර සාධක වෙනස් කරන්න බෑ. හරි. එහෙනම් ආර්ථික විද්‍යාවේදී කෙටි කාලය සහ දිගු කාලය කියන එක බෙදන්න භාවිතා කරන්නේ ස්ථාවර සාධක සහ විචල්‍ය සාධක කියන දෙවර්ගයේම පවතින කාලය. සමහර එක ව්‍යාපාර ආයතනයකට මාස 6ක් වෙන්න පුළුවන්. තවත් එකකට අවුරුද්දක් වෙන්න පුළුවන්. තවත් එකකට අවුරුදු දෙකක් වෙන්න පුළුවන්. ඒක ව්‍යාපාරයට වෙනස් වෙන්න පුළුවන්. කොහොම වුණත් හරියට මාස 12යි කියන එකක් නැහැ. හරි? ව්‍යාපාර ආයතනයකට ස්ථාවර සාධකයි විචල්‍ය සාධකයි දෙකම තිබෙන කාලය අපි කියන මොන කාලය කියලාද? කෙටි කාලය කියලා. සියලු සාධක වෙනස් කරන්න පුළුවන් නම් ඒ කාලය දිගු කාලය. එතකොට කෙටි කාලයේදී මතක තියාගන්න ඕනේ ව්‍යාපාරිකයට සංරෝධකයක් තියෙනවා. ඒ තමයි ස්ථාවර සාධක. මොකද ස්ථාවර සාධකයට වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. එතකොට ස්ථාවර සාධක වෙනස් කරන්න හැකියාවක් නැත. හැබැයි විචල්‍ය සාධක විතරක් යාර වෙනස් කරන්න පුළුවන්. හැබැයි දිගු කාලයේදී සියලු සාධක වෙනස් කිරීමේ හැකියාවක් ඔහු සතුයි. හරි නම් නිෂ්පාදන කාලය. හරි. කෙටි කාලය බලන්න. කෙටි කාලය වශයෙන් අර්ථ දක්වන කාල පරිච්ඡේදය තුළදී නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අවශ්‍ය කරන ඇතැම් යෙදුම් වෙනස් කිරීමේ හැකියාවක් නිෂ්පාදකයාට නොමැත. ඒ කියන්නේ ස්ථාවර යෙදුම්. ඒ අනුව කෙටි කාලයේදී වෙනස් කළ හැකි යෙදුම්, විචල්‍ය යෙදුම් සහ වෙනස් කළ නොහැකි යෙදුම් ස්ථාවර යෙදුම් වශයෙන් ප්‍රභේද දෙකක් හඳුනාගත හැකියි. කෙටි කාලයේදී නිෂ්පාදනය ප්‍රසාරණය කිරීමට හැකි වනුයේ විචල්‍ය යෙදුම් ඉහළ නැංවීම තුළින් පමණි. ස්ථාවර යෙදුම් වල ප්‍රමාණය කෙටි කාලයේදී වෙනස් කළ නොහැකියි. කෙටි කාලයේදී නිෂ්පාදනය වැඩි කර ගන්නවා නම් ඒකට තියෙන එකම හැකියාව තමයි විචල්‍ය සාධක වෙනස් කරලා නිෂ්පාදනය වැඩි කර ගන්න. මොකද ස්ථාවර සාධක වෙනස් කරන්න බෑ. කෙටි කාල නිෂ්පාදන ශිල්පය අපිට මේ විදිහට පෙන්නන්න පුළුවන්. කියෝ කියලා කියන්නේ quantity of manufacturing. කියන්නේ නිෂ්පාදනය කරන ප්‍රමාණය රඳා පවතිනවා. මේ K කියලා කියන්නේ capital කියන එක ස්ථාවර සාධක පෙන්වන්න. එතකොට මේ ඉතිහාසය ගහලා තියෙන්නේ ස්ථාවර සාධක වෙනස් කරන්න බෑ. විචල්‍ය සාධකය අපි දන්නවා හොඳම විචල්‍ය සාධකය තමයි ශ්‍රමය. ඒ නිසා එළවලුනේ විචල්‍ය සාධක පෙන්නලා තියෙනවා. එහෙනම් කෙටි කාලයේදී අපි දන්නවා විචල්‍ය සාධක වෙනස් කරන්න පුළුවන්. හැබැයි ස්ථාවර සාධකය K capital එක ප්‍රාග්ධනය වෙන සාධකය වෙනස් කරන්න බෑ. එතකොට අපිට මේ විදිහට කෙටි කාලීන නිෂ්පාදන ශිල්පය පෙන්වන්න පුළුවන්. මේ දෙක මත තමයි නිපදවන ප්‍රමාණය තීරණය වෙන්නේ. දිගු කාලය වශයෙන් හඳුන්වන ලබන නිෂ්පාදන කාල පරිච්ඡේදයේදී ප්‍රධාන ලක්ෂණය වන්නේ ස්ථාවරයේ සැලකෙන කිසිදු යෙදවීමක් දක්නට නොලැබීමයි. හරි. දිගු කාලයේදී ඇයි ස්ථාවර සාධකයක් වෙනස් කරන්න පුළුවන් නම් එතකොට ඒ සාධක විචල්‍ය සාධක බවට පරිවර්තනය වෙනවා. ඒතර දිගු කාලයේදී කිසිදු ස්ථාවර සාධකයක් නැහැ. සියලු සාධක විචල්‍ය තත්ත්වයට පරිවර්තනය වෙලා තියෙනවා. දිගු කාලයේදී සියලු යෙදවීම් විචල්‍ය යෙදවීම් තත්ත්වයට පත් වේ. බැවින් දිගු කාලයේදී නිෂ්පාදකයන් නිෂ්පාදනය ප්‍රසාරණය කිරීම සඳහා පුළුල් ඉඩ ප්‍රස්තාවක් සැලසේ. දිගු කාලය සඳහා නිශ්චිත කාලයක් නොමැති අතර ආයතන අතර වෙනස් වේ. හරි. පොතේ දිගු කාලය සහ මම කියවා මේ දැන් ගණකාධිකරණයට අනුව නම් කවුන්සලට අනුව නම් හැමතිස්සෙම මාස 12කට පස්සේ දිගු කාලයෙන් හැම ව්‍යාපාර ආයතනයකටම. හැබැයි මෙතනදී ආර්ථික විද්‍යාවට අනුව කාලය කතා කරද්දී ඒක ව්‍යාපාරයට කාලය වෙනස් වෙන්න පුළුවන්. හරි. ඊළඟට අපි යනවා කෙටි කාල නිෂ්පාදන ක්‍රියාවලිය. එහෙනම් කෙටි කාලය තුල නිපදවන බහන නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය ගැන තමයි කතා කරන්න හදන්නේ. කෙටි කාල නිෂ්පාදන ක්‍රියාවලිය තුල ආයතනයක විචල්‍ය දෝම මෙන්ම ස්ථාවර දෝම දක්වන්න ලැබේ. වැදගත් දෙයක්. කෙටි කාලය තුල විචල්‍ය දෝමක් තියෙනවා, ස්ථාවර දෝමක් තියෙනවා. එබැවින් කෙටි කාලයේදී සිට ආයතනයක් නිෂ්පාදන තාක්ෂණය, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ වැනි ස්ථාවර දෝම වෙනස පවත්වා ගනිමින් ශ්‍රමය, අමුද්‍රව්‍ය වැනි විචල්‍ය දෝම වෙනස් කරමින් නිෂ්පාදනයේ නිරත වේ. පැහැදිලි. කෙටි කාල නිෂ්පාදන ශිල්පයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණය වන්නේ right අපි දන්නවා කෙටි කාල නිෂ්පාදන ශිල්පය හීනවන ආන්තික පළදා නීතියට යටත් වීම. හරි අපි ඉස්සරහට ඉගෙන ගන්නවා හීනවන ආන්තික පළදායිතා නීතිය. කෙටි කාල නිවීම සම්බන්ධයෙන් වැදගත් සංකල්ප තත්ත්වයක් ඇත. මුළු නිෂ්පාදනය, සාමාන්‍ය නිෂ්පාදනය සහ ආන්තික නිෂ්පාදනය.
හරි. අපි බලමු මොකද මේ මුළු නිෂ්පාදනය, සාමාන්‍ය නිෂ්පාදනය සහ ආන්තික නිෂ්පාදනය කියලා කියන්නේ. හරි. මෙතන පුංචි බබුවක් අරගෙන තියෙනවා. කෙටි කාලයේදී ස්ථාවර යොදවන. හරි. අපි හිතමු මේ භූමිය කියලා භූමිය අක්කර දෙකක් තියෙනවා. ඒතකොට කෙටි කාලයේදී මේ ස්ථාවර යොදවන. ඒ කියන්නේ භූමිය අක්කර දෙක කියන එක වෙනස් කරන්න පුළුවන්ද? ඔව් භූමිය අක්කර දෙක කියන එක වෙනස් කරන්න බෑ කෙටි කාලයේදී. හරි. විචාර සාධක විදිහට මම අරගෙන තියෙන විචාර දෝ විතරට තියෙන ශ්‍රමය. හරි. කිසිම ශ්‍රමිකයෙකු වැඩ කරන්නේ නැත්නම් රයිට් නිෂ්පාදනයක් ලැබෙනවද? නැහැ. හරි. අපි පළවෙනි ශ්‍රමිකයා යොදවනවා. එතකොට භූමිය අක්කර දෙක කියන මේ ස්ථාවර සාධකයට අපි පළවෙනි ශ්‍රමිකයා යොදවනවා. ඒ ශ්‍රමිකයා V බුසල් දෙක. හරි. V බුසල් දෙක නිෂ්පාදනය කරනවා. V බුසල් දෙක නිෂ්පාදනය කරනවා. එතකොට පුතේ මුළු නිෂ්පාදනය කියන්නේ යම්කිසි අවස්ථාවක ස්ථාවර සාධකයට තොර විචාර සාධක විසින් නිපදවන සම්පූර්ණ ඒකක ප්‍රමාණය. හරි. දැන් අපිට ඕනේ මේ නිෂ්පාදනය වැඩි කරගන්න. ඒ නිසා අපි තව ශ්‍රමිකයෙක් මෙතනට යොදවනවා. ඒ කියන්නේ ශ්‍රමිකයෝ දෙන්නයි. දැන් විචාර සාධකයට වැඩි කරන්න පුළුවන්. මේ දෙන්නම එකතු වෙලා V කුසල් 8ක් නිෂ්පාදනය කරනවා. එහෙනම් ඒ අවස්ථාවේ මුළු නිෂ්පාදනය කීයද? 8යි. මම තව ශ්‍රමිකයෙක් යොදවනවා. තුන් දෙනාම එකතු වෙලා V කුසල් 18ක් නිෂ්පාදනය කරනවා. තව ශ්‍රමිකයෙක් වැඩි කරනවා. එතකොට 4ක්. මේ 4 දෙනාම එකතු වෙලා V කුසල් 31ක් නිෂ්පාදනය කරනවා. තව එකක් වැඩි කරලා කියලා හිතා. 5 දෙනාම එකතු වෙලා V කුසල් 40ක් නිෂ්පාදනය කරනවා. තව ශ්‍රමිකයෙක් වැඩි කරනවා 6යි. මේ 6 දෙනාම එකතු වෙලා V කුසල් 42ක් නිෂ්පාදනය කරනවා. මම තව ශ්‍රමිකයෙක් වැඩි කරනවා. එතකොටත් මේගොල්ලෝ 7 දෙනාම එකතු වෙලා V කුසල් 42ක් නිෂ්පාදනය කරනවා. මම තව ශ්‍රමිකයෙක් වැඩි කරනවා 8 දෙනෙක්. එතකොට 8 දෙනාම එකතු වෙලා V කුසල් 40ක් නිෂ්පාදනය කරනවා. හරි. එහෙනම් පුතේ මුළු නිෂ්පාදනය කියන්නේ යම් නිශ්චිත අවස්ථාවක එක වේලාවකදී ස්ථාවර සාධකය වෙනුවෙන් යොදලා තියෙන විචල්්‍ය සාධක විසින් නිපදවන සම්පූර්ණ ඒකක ප්‍රමාණය. එතකොට අපිට එක් මේ ස්වාධීන අවස්ථා හැටියට ගත්තොත් එක් ස්වාධීන අවස්ථාවල මුළු නිෂ්පාදනය අපිට ලැබෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ස්ථාවර සාධකය අපි දන්නවා භූමිය අක්කර 2යි ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒකට යොදන විචල්්‍ය සාධක අපි තුමු ශ්‍රමිකයෝ 3 දෙනෙක් යදෙව්වොත් එයාට V කුසල් 18ක් ගන්න පුළුවන්. එහෙනම් මේ 3 දෙනෙක් යොදවන අවස්ථාවේ මුළු නිෂ්පාදනය කීයද? 18යි. ඊළඟට අපි බලන්න ඕනේ එනකොට අපේ පළවෙනි නිෂ්පාදනය පළවෙනි සංකල්පය මුළු නිෂ්පාදනය යම් කිසි අවස්ථාවක ස්ථාවර සාධක සමග එකතු වෙලා ඒ අවස්ථාවේ තිබෙන විචල්්‍ය සාධක විසින් නිපදවන එකක ප්‍රමාණය. ඊළඟ සංකල්පය ආන්තික නිෂ්පාදනය. හරි. ආන්තික නිෂ්පාදනය. හරි. marginal productivity MP. ඔයා මේ ආන්තික කියන වචනේ තේරුම දන්නවා. අපි අවස්ථා කීපයකදී කතා කරලා තියෙනවා. ආන්තිකය කියලා කියන්නේ හැමතිස්සෙම එකක වෙනස් වීම සමස්තයට කරන බලපෑම. එතකොට මෙතන ආන්තික නිෂ්පාදනය කියන්නේ පුතේ එක විචල්්‍ය සාධකයක් වැඩි වීම නිසා මුළු නිෂ්පාදනය වෙනස් වන ප්‍රමාණය. හරි. දැන් උදාහරණයක් වශයෙන් බලන්න. ඔන්න පළවෙනි විචල්්‍ය සාධක වෙනස් වෙනවා. බිඳුවේ ඉඳන් 1 දක්වා වෙනස් වෙනවා. මුළු නිෂ්පාදනය කීය දක්වා වෙනස් වුණාද? 2 දක්වා වෙනස් වුණා. තව විචල්්‍ය සාධකයක් වෙනස් වෙනවා. 1 ඉඳන් 2 දක්වා තවත් විචල්්‍ය සාධකයක් වෙනස් වෙනවා. එතකොට දෙවෙනි ශ්‍රමිකයා යොදවනකොට මුළු නිෂ්පාදනය කීයද? 8යි. පළවෙනි ශ්‍රමිකයා යොදවලා තියෙනකොට මුළු නිෂ්පාදනය 2යි තිබෙන්නේ. එහෙනම් දෙවෙනි කෙනා යොදපු නිසා හරි ඒ දෙවෙනි කෙනාගේ පැමිණීමත් එක්ක ඔවුන් සියලු දෙනාම එකතු වෙලා වැඩිපුර එක කීයක් හදලා තියෙනවා. වැඩිපුර කීයක් හදලා තියෙනවා. නැත්තම් මෙතන අපි කියනවා ඩෙල්ටා TP. මේ දෙන්න අතර වෙනස බෙදන්න ඩෙල්ටා LK. හරි. ඒ කියන්නේ MP ට අපිට සූත්‍රයක් හදා ගන්න පුළුවන් ඩෙල්ටා TP බෙදීම ඩෙල්ටා L. එහෙනම් මේ දෙන්න අතර වෙනස කීයද? 6යි. මේ දෙන්න අතර වෙනස 1යි. ඒ නිසා ඒ අවස්ථාවේදී ආන්තික නිෂ්පාදනය කීයද? 6යි. right. පැහැදිලිද? ආන්තික නිෂ්පාදනය කියලා කියන්නේ එක විචල්්‍ය සාධකයක්
වැඩි වීම නිසා මුළු නිෂ්පාදනය වැඩි වෙන ප්‍රමාණය. ඔන්න තව විචාර සාධකයක් වැඩි කරනවා. කීයද? 2 ඉඳන් 3 දක්වා වැඩි වෙනවා. එතකොට මුළු නිෂ්පාදනය කීයක් වෙලාද ඔක්කොම? 18ක් වෙලා. තුන්වෙනිය ආපු නිසා දැන් මේකෙන් කියන්නේ තුන්වෙනිය විතරක් හදපු ප්‍රමාණය නෙමෙයි මේ කියන්නේ. තුන්වෙනිය ආපු නිසා නිෂ්පාදනය කොච්චරකින් වෙනස් වෙලා තියෙනවද? 10කින් වෙනස් වෙලා තියෙනවා. දෙකේ දෙවෙනි ශ්‍රමිකයා ඉන්නකොට මුළු නිෂ්පාදනය දීපේ 8යි. තුන්වෙනි ආපු නිසා ඒක කීයක් වුණාද? 18ක් වුණා. එහෙනම් 10කින් වෙනස් වෙලා. ඔන්න තව එකක් වැඩි වෙනවා. තව එකක් වැඩි වෙනවා. තව විචාර සාධකයක් වැඩි වෙනවා. එතකොට මුළු නිෂ්පාදනය කීයකින් වෙනස් වෙනවද? 31 දක්වා වැඩි වෙනවා. 18 ඉඳන් 31 වෙනවා කියලා කියන්නේ කීයකින් වෙනස් වෙනවද? 13කින් වෙනස් වෙනවා. ඔන්න තව විචාර සාධකයක් වැඩි කරනවා. 4 තිබිච්ච එක 5ක් කරනවා. එතකොට මුළු නිෂ්පාදනය කීයකින් වෙනස් වුණා? මේ දෙක අතර වෙනස ඩෙල්ටා ටීපී මේ දෙක අතර වෙනස කීයද? 9යි. 31යි. 4 වෙනි ශ්‍රමිකයා ඉන්නකොට මුළු නිෂ්පාදනය 31යි මුසා. පස්වෙනි ආපු නිසා ඒ පස් දෙනාම එකතු වෙලා 40ක් කරලා. එහෙනම් 4 වෙනියා ඉන්නකොට 31යි නම් පස්වෙනියා නිසා 40ක් වුණා නම් කීයකින් වැඩි වෙලා? 9කින්. තව විචාර සාධකයක් මෙතන වැඩි කරලා තියෙනවා. එතකොට කීයද ආර්ථික නිෂ්පාදනය? 2යි. ඔන්න තව එකක් වැඩි කරනවා. නිෂ්පාදනය බිඳුවයි. 6 වෙනි ශ්‍රමිකයා දැම්මම පස්සේ මුසල් 42යි. 7 වෙනි ශ්‍රමිකයා දැම්මම පස්සේ මුසල් 42ම වැඩි වෙලා නැහැ. හරි? වැඩි වෙලා නැහැ. තව එක්කෙනෙක් දාලා 8 වෙනි. එතකොට එලාදී අඩු වෙනවා. 7 දෙනාගෙන් මුසල් 42ක් හැදුවා. 8 දෙනාගෙන් 40 හදා. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? අපි ඉස්සරහට කතා කරමු මේක. හරි. ඊළඟට සාමාන්‍ය නිෂ්පාදනය average product. සාමාන්‍ය කියන වචනේ තේරුම ඔයා දන්නවනේ. හරි. එකකට අදාළ එක කොටසකට අදාළ ප්‍රමාණය. එතකොට සාමාන්‍ය නිෂ්පාදනය කියලා කියන්නේ පුතේ එක විචල්්‍ය සාධකයකට අදාළ ප්‍රමාණය. සාමාන්‍ය. හරි. එතකොට එක ශ්‍රමිකයෙක් ඉන්නකොට මුල් නිෂ්පාදනය කීයද? මුල් නිෂ්පාදනය 2යි. එහෙනම් එක්කෙනෙකුට අදාළ ප්‍රමාණය කීයද? 2යි. දෙන්නෙක් ඉන්නකොට විචල්්‍ය සාධක දෙකක් තියෙනකොට මුල් නිෂ්පාදනය 8යි. එහෙනම් එක්කෙනෙකුට අදාළ ප්‍රමාණය බෙදන්න ඒ ඉන්න ශ්‍රමිකයෝ ගානේ බෙදන්න ඕන. ඒ කියන්නේ පුතේ සාමාන්‍ය නිෂ්පාදනය හොයන්නේ හරි AP හොයන්නේ TP බෙදීම Q. TP 8යි අවස්ථාවේදී Q කියන්නේ 2යි. ඒ නිසා සාමාන්‍ය නිෂ්පාදනය 4යි. හරි. right. හරි එහෙනම් අපි බලමු ඊළඟ අවස්ථාව. 3 දෙනෙක් වෙනකොට මුල් නිෂ්පාදනය 18යි. එහෙනම් එක්කෙනෙකුට අදාළ ප්‍රමාණය 18 බෙදීම 3 6යි. 31ක් වෙනකොට 4යි. එහෙනම් 31 බෙදන්න ඕනේ 4යි. ශ්‍රමිකයෝ 4 දෙනාම එකතු කරලා 31යි හදලා තියෙනවා. එහෙනම් සාමාන්‍යයෙන් එක්කෙනෙක් හදලා තියෙනවා 7.75. ශ්‍රමිකයෝ 5 දෙනෙක් ඉන්නකොට 40ක් හදලා තියෙනවා. එහෙනම් 45න් බෙදුවම එක ශ්‍රමිකයෙකුගේ සාමාන්‍ය ගාණ 8යි. 6ක් ඉන්නකොට 42ක් හදලා තියෙනවා. එහෙනම් 7යි. 7 දෙනෙක් ඉන්නකොට 42මයි හදලා තියෙන්නේ. එහෙනම් එක ශ්‍රමිකයෙකුට අදාළ ප්‍රමාණය 6යි. 8ක් විචාර සාධක 8ක් දැම්මම 40ක් හදලා තියෙනවා. එහෙනම් එක්කෙනෙකුට අදාළ ප්‍රමාණය 5. ඔන්න පුතේ කෙටි කාලයේදී අපිට ලැබෙන සංකල්ප තුන අපි කතා කරා මුළු නිෂ්පාදනය, ආන්තික නිෂ්පාදනය සහ සාමාන්‍ය නිෂ්පාදනය. හරි. බලන්න කිව්වොත් එක මුළු නිෂ්පාදනය ස්ථාවර යොදවුම් සමග විචල්්‍ය යොදවුම් මිශ්‍ර කරමින් නිෂ්පාදනය කරන විට ලැබෙන නිෂ්පාදනයේ ප්‍රතිඵලයයි. බහන්න ඒක කොලින් මනු ලැබෙන. හරි. ස්ථාවර යොදවුම් වලට විචල්්‍ය යොදවුම් මිශ්‍ර කරනකොට ලැබෙන ඒකක ප්‍රමාණය තමයි මුළු නිෂ්පාදනය කියන්නේ. එතකොට එක් එක් ස්වාධීන අවස්ථාවන් වලට අනුව මුළු නිෂ්පාදන දත්ත අපි මෙතන දීලා තියෙනවා. හරි. එක ශ්‍රමිකයෙක් කෙරෙව්වොත් මුළු නිෂ්පාදනය 2යි. දෙන්නෙක් කෙරෙව්වොත් මුළු නිෂ්පාදනය 8ක් ගන්න පුළුවන්. 3 දෙනෙක් කෙරෙව්වොත් 18ක් ගන්න පුළුවන්. හරි. සාමාන්‍ය නිෂ්පාදනය විචාල යොදවුම් ඒකකයට ලැබෙන නිමවුම් ඒකක ප්‍රමාණය. සාමාන්‍ය නිෂ්පාදන හොයන්නේ මුළු නිෂ්පාදනයෙන් බෙදෙන විචාල යොදවුම් ප්‍රමාණය. AP හොයන්නේ TP බෙදීම Q නැත්නම් L. අපි මෙතන විචාල යොදවුම් හැටියට ගන්න ශ්‍රමයෙන් ඒ නිසා ඒක දාන්න පුළුවන්. ආර්ථික නිෂ්පාදනය විචාල යොදවුම් ඒකක දෙක විචාල යොදවුම් ඒකකයක් වෙනස් කර ලැබුවොත් මුළු නිෂ්පාදනයේ හට ගන්න ලබන වෙනස් වීම. එක විචාල යොදවුම් ඒකකයක්
එක විචාර සාධකයක් වෙනස් කරොත් මුල් නිෂ්පාදනය කොච්චර ප්‍රමාණයකින් වෙනස් වෙනවද? හරි? අපි සරලව නිකන් ආයෙත් ගමු. බලන්න හතරක් ඉන්නකොට ශ්‍රමිකයෝ හතරක් ඉන්නකොට මුල් නිෂ්පාදනය 31යි. ඔන්න විචාර සාධකයක් වෙනස් වෙනවා. ඒ කියන්නේ කීයක් වෙනවද? හතර පහක් වෙනවා. මෙතන මතක තියාගන්න වෙනස් වීම එකකින් තමයි වෙන්නේ. වෙනස් වීම එකක් වෙනකොට මුළු නිෂ්පාදනය කොච්චරකින් වෙනස් වෙලාද? 31 ඉඳන් 40 වෙලා කියලා කියන්නේ මුල් නිෂ්පාදනය 9කින් වෙනස් වෙලා. එහෙනම් ඒක තමයි අපි කියන්නේ ආන්තික නිෂ්පාදනය කියලා. ආන්තික නිෂ්පාදනයේ සූත්‍රය තමයි මුළු නිෂ්පාදනයේ වෙනස බෙදීම විචලන දෝන ප්‍රමාණයේ වෙනස. MP සමානයි ඩෙල්ටා TP බෙදීම ඩෙල්ටා Q. උදාහරණ දීලා තිබුණා. අපි ඒ උදාහරණය තමයි මේ කරේ. හරි භූමි අක්ෂර දෙකක් හිමි සියදාස මහතා විසින් විනිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් බඳවා ගනිමින් සිටී. එක් ශ්‍රමිකයෙකු බැගින් ශ්‍රමිකයන් වැඩි කිරීමේදී නියම වෙනස් වන ආකාරයේ පාත පරිදි මේ තියෙන්නේ ඒ data ටික. හරි මුල් නිෂ්පාදනය අපිට දුන්නා. අපි ඒකෙන් ආන්තික නිෂ්පාදනයයි සාමාන්‍ය නිෂ්පාදනයයි හදාගත්තා. මුළු පළදා සාමාන්‍ය පළදා සහ ආන්තික පළදා වක්‍ර පාත පරිදි නිර්මාණය කළ හැකියි. පුතේ ඔයා ප්‍රස්තාර කඩදාසියක් අරගන්න ඕනේ. ප්‍රස්තාර කඩදාසියක් අරගෙන මුළු පළදා වක්‍රයක් ආන්තික පළදා වක්‍රයක් සාමාන්‍ය පළදා වක්‍රයක් නිර්මාණය කරන්න ඕනේ. හරි? අපි දන්නවා කාර්යසිය තලයක එකම කාර්යසිය තලයක තමයි මේ වක්‍ර තුනම අඳින්න ඕනේ. එතකොට විචල්්‍ය දෝ සහ නිෂ්පාදන මුල් නිෂ්පාදන දත්ත අරගෙන එක වක්‍රයක් අදිනවා. විචල්්‍ය දෝ සහ ආන්තික නිෂ්පාදන දත්ත අරගෙන ආන්තික නිෂ්පාදන වක්‍රය අදිනවා. විචල්්‍ය දෝ සහ සාමාන්‍ය නිෂ්පාදන දත්ත අරගෙන සාමාන්‍ය නිෂ්පාදන වක්‍රය අදිනවා. එහෙනම් ප්‍රස්තාර කොලයක් අරගෙන අපි මේ කාර්යසිය තලය නිර්මාණය කරමු. හරි. එහෙනම් මොකද වෙන්නේ? මෙතන මම රූප සටහන ඇදලා තියෙනවා. අපි නැවත පොඩ්ඩක් බලමු රූප සටහන. මුළු නිෂ්පාදන වක්‍රය අදිද්දී අපි සිරස් අක්ෂයට ගන්නේ නිෂ්පාදන පළදා තොරතුරු ප්‍රොඩක්ට්. තිරස් අක්ෂයට අපි ගන්නේ අපේ විචාල සාධක ශ්‍රමය කියන එක. එතකොට අපි දන්නවා විචාල සාධක එකේදී මුල් නිෂ්පාදනය දෙකයි. බලන්න එකේදී මුල් නිෂ්පාදනය දෙකයි. දෙකේදී 8යි. දෙකේදී 8යි. තුනේදී 18යි. තුනේදී 18යි. හරි. හතරේදී 31යි. හතරේදී 31යි. පහේදී 40යි. එහෙනම් කණ්ඩායමට ගන්නවා පහේදී 40යි. ඊළඟට 6ේදී 42යි. හරි. 6ේදී 42යි. 7ේදී 42යි. 8ේදී 40යි. එහෙනම් ඒ කණ්ඩායමට ගියා කරලා අදිනවා මුළු නිෂ්පාදිත වක්‍රය. ඊළඟට අපි ගන්නවා ආන්තික නිෂ්පාදන වක්‍රය අදින්න එකේදී 2යි. right එකේදී 2යි. දෙකේදී 8යි. හරි. දෙකේදී 8යි. sorry දෙකේදී 6යි. තුනේදී 10යි. right තුනේදී 10යි. හතරේදී 13යි. හතරේදී 13යි. right sorry හතරේදී 13යි. පහේදී 9යි. පහේදී 9යි. හයේදී 2යි. හයේදී 2යි. හතේදී 0යි. දෙකම ඒක යාකලාවක් කරනවා MP වක්‍රය. ආන්තික නිෂ්පාදන වක්‍රය. සාමාන්‍ය නිෂ්පාදන වක්‍රයත් අපි අඳිනවා එකේදී 2යි. හරි. එකේදී 2යි. දෙකේදී 4යි. right දෙකේදී 4යි. තුනේදී 6යි. right හතරේදී 7.75යි. පහේදී 6යි. හයේදී 7යි. right හරි. එතකොට එහෙනම් ඒ සංඛ්‍යා කණ්ඩායම ටිකක් ලකුණු කරලා අපි අදලා තියෙනවා සාමාන්‍ය නිෂ්පාදන වක්‍රය. හරි. පුතේ මේ වක්‍ර දෙක අඳගත්තට පස්සේ අපිට මෙතන මේක කොටස් තුනකට කඩා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා නිෂ්පාදන අවධි. පළමු නිෂ්පාදන අවධිය, දෙවන නිෂ්පාදන අවධිය, තෙවන නිෂ්පාදන අවධිය කියලා අවධි ටික ගණනය කරන්න අපි ගාව යම් උපකල්පන කිහිපයක් තියෙනවා. සාමාන්‍ය නිෂ්පාදනයේ උපරිම වන අවස්ථාව. හරි.
සාමාන්‍ය නිෂ්පාදන උපරිම වන අවස්ථාව අපි දන්නවා සාමාන්‍ය නිෂ්පාදන උපරිම වන අවස්ථාව 5ේදී තමයි සාමාන්‍ය නිෂ්පාදන උපරිම වෙන්නේ. හරි. ඒ අවස්ථාවේදී හරි ආන්තික නිෂ්පාදනය එතනින් කැපෙනවා. එහෙනම් අන්නේ කොටස හරි. ඒ කොටස අපි ගන්නවා පළමු නිෂ්පාදන අවධිය කියලා. හරි. පළමු නිෂ්පාදන අවධිය. සාමාන්‍ය නිෂ්පාදනය AP උපරිම වන අවස්ථාව වෙනකම්. මතක තියාගන්න AP උපරිම වෙනකොට එතනින් හරියටම MP AP උපරිම වන අවස්ථාවේදී හරි ඒක අපි ලියාගත්තත් කමන්නේ AP වල උපරිම වන අවස්ථාවේදී ඒක සමාන වෙනවා MP. අපිට මෙතනින් ගන්න පුළුවන් පස්වෙනි අවස්ථාව. හරි. අපිට වපුතුරුත් ඒක හොයාගන්න පුළුවන්. හරි. මෙතන පොතේ පොඩි වෙනසක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි අර නිෂ්පාදන ශ්‍රිතයකට දාලා හරියට මේ ගන්න එකකින් මේ මුසා කොච්චරක් වෙනවද නිෂ්පාදන ශ්‍රිතය ඇස්පෙන් ගත්තේ නැති නිසා පොඩි වෙනසක් වෙනවා. මතක තියාගන්න AP වල උපරිම අවස්ථාවේදී හරියට මෙතන වෙන්නත් ඕනේ MP 8ක් වෙන්නත් ඕනේ. ඒක පොඩි මිස්ටේක් එකක්. හරි. එතකොට මෙන්න මේ ටික අපි කියනවා පළමු නිෂ්පාදන අවධිය. ඊළඟට MP බිඳුව වන අවස්ථාව. MP බිඳුව වෙන්නේ කීවෙනි ශ්‍රමිකයාගේද? 7 වෙනි ශ්‍රමිකයාගේ. අන්න ඒ වෙනකොට ඒ අවස්ථාව. මතක තියාගන්න MP බිඳුවක් වෙනකොට හරියටම TP උපරිම වෙලා ඇත්තේ. හරි අපි ඒකට කියනවා දෙවන නිෂ්පාදන අවධිය. ඊටු ටික තුන්වන නිෂ්පාදන අවධිය. හරි. එහෙනම් වකුවේ මෙන්න මේ ටික දෙවන මේ කැල්ල තුන්වන. හරි. මේ වක්‍ර ටික අඳගත්තට පස්සේ පුතේ නිෂ්පාදන අවධි තුන අපිට හඳුනා ගන්න පුළුවන්. නිෂ්පාදන අවධි තුන හඳුනා ගන්න අපි උපකල්පන දෙකක් විශේෂයෙන් භාවිතා කරා. සාමාන්‍ය නිෂ්පාදන නැත්නම් AP උපරිම අවස්ථාව. හරි එතනදී අනිවාර්යයෙන් MP එකට සමාන වෙන්න ඕනේ. ඒ වෙනකන් කොටස අපි කියනවා පළමු නිෂ්පාදන අවධිය. එතන ඉඳන් MP බිඳුව වෙන MP ශූන්‍ය වෙන. මතක තියාගන්න MP ශූන්‍ය වෙනකොට අනිවාර්යෙන් TP උපරිම. හරි. MP ශූන්‍ය වෙනකොට TP උපරිම. හරි. මේ දෙක මතක තියාගන්න කෙටි ප්‍රශ්න වලින්. අන්නේ වෙනකන් කොටස අපි දෙවන නිෂ්පාදන අවධිය හැටියට ගත්තා. ඉතිරි කොටස තුන්වන නිෂ්පාදන අවධිය හැටියට ගත්තා. දැන් පළමු නිෂ්පාදන අවධියේදී අපි පොඩ්ඩක් බලමු මොකද වෙලා තියෙන්නේ. TP එන්නේ වැඩි වෙලා තියෙනනේ. වේගය වැඩි TP වේගය වැඩි. TP ගේ වේගය වැඩි. ඒ වගේ පළමු නිෂ්පාදන අවධියේදී හරි පළමු නිෂ්පාදන අවධියේදී AP ට වඩා වැඩි MP ආගේ නේ මේ AP රේඛාවට උඩින් තමයි හැමදෙස්සම MP පළමු නිෂ්පාදන අවධිය. හැබැයි දෙවන නිෂ්පාදන අවධිය වෙනකොට AP ආගේ වැඩි MP ආගේ අඩුයි. හරි. right පළමු නිෂ්පාදන අවධිය වෙනකොට ඒ දෙකේම ආගේ අඩු වෙලා තියෙනවා. හැබැයි AP වල ආගේ MP ට වඩා වැඩි. right අපි බලමු. ඉහත ලේඛනය සහ ප්‍රස්තාවය මගින් ලබාගත හැකි නිගමන. ලේඛනයයි ප්‍රස්තාවයයි දෙකම තියෙනවා. මේකෙන් නිගමන තියෙනවා. හරි. ශ්‍රමය සමානුපාතිකව වැඩි කිරීමේදී මුළු නිෂ්පාදනය වැඩි වන අතර මුල් නිෂ්පාදන අවධියේදී ඉහළාගයක් ගනී. බලන්න ශ්‍රමය සමානුපාතිකව එන්න වැඩි කරද්දී මුල් නිෂ්පාදන අවධියේදී TP මුල් නිෂ්පාදනය එන්න වැඩි වෙනවා. මේ වැඩි වෙන වේගය වැඩි වෙන්නේ. පරතර එන්න වැඩි වෙනවා. ඒ ක්‍රමානුකූල මෙම වැඩි වීමේ වේගය අඩු වන අතර තවදුරටත් විචාර සාධක අඛණ්ඩ වර්ධනය කළොත් හරි බලන්න ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙන වේගය එන්න අඩු වෙලා තවදුරටත් විචාර සාධක වැඩි කරොත් TP අඩු වෙලා තියෙනවා. අඩු කළොත් යම් මට්ටමකින් පසු මුළු නිෂ්පාදන අඩුවීමක් සිදුවනු ඇත. එම නිෂ්පාදන මට්ටමින් පසු තවදුරටත් විචාර සාධක සේවය දෙවීම නැවැත්විය යුතුයි. දැන් අපි මේ උත්සාහ කරන්නේ අපි දන්නවා කෙටි කාලයේදී අපිට ස්ථාවර සාධක වෙනස් කරන්න බෑ. එතකොට කෙටි කාලේ අපි අවශ්‍යතාවය තමයි වැඩිපුර නිෂ්පාදනයක් කරන්න. එතකොට වැඩිපුර නිෂ්පාදනයක් කිරීම සඳහා විචාර සාධක කොයිතරම් ප්‍රමාණයක් යෙදවිය යුතුද?
විචාල්‍ය සාධක 5ක් යොදන එකද සුදුසු 6ක් යොදන එකද 7ක් යොදන එකද 8ක් යොදලා කියන්නේ විචාල්‍ය සාධක කුමන ප්‍රමාණයක් යොදුවමද අපිට වැඩිපුර නිෂ්පාදනයක් ලැබෙන්නේ කියලා මේ හොයන්න හදන්නේ. එතකොට මුළු නිෂ්පාදන ප්‍රේඛාව ගත්තොත් විචාල්‍ය සාධක ක්‍රමයෙන් වැඩි කරනකොට මේක වැඩි වෙලා උපරිමයකට ගිහිල්ලා තවදුරටත් විචාල්‍ය සාධක වැඩි කරනකොට මේක අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ 7 වෙනි ශ්‍රමිකයාගෙන් පස්සේ මුළු නිෂ්පාදනය එන්න අඩු වෙන්න පටන් ගන්නවා. එහෙනම් 7 වෙනි ශ්‍රමිකයාගෙන් පස්සේ 8 වෙනි 9 වෙනි හෝ 10 වෙනි ශ්‍රමිකයා මේ භූමි අක්කර දෙක අස්වැද්දීම සඳහා යොදලා වැඩක් නැහැ. හරි? යොදලා වැඩක් නැහැ. නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. ඒ කියන්නේ 3 වෙනි නිෂ්පාදන අවධිය අපිට කිසිසේත්ම ඵලදායී අවධියක් නෙමෙයි. ශ්‍රමයේ සමානුපාතික වැඩි කිරීමේදී සාමාන්‍ය නිෂ්පාදනය AP වලගේ පළමු නිෂ්පාදන අවධිය තුලදී AP මොකද වෙන්නේ? එන්න වැඩි වෙනවා. AP යගේ වැඩි වෙන අතර පස්වෙනි ශ්‍රමිකයාගෙන් පස්සේ මේ පස්වෙනි ශ්‍රමිකයාගෙන් පස්සේ AP වලගේ අඩු වෙන පටන් ගන්නවා තියෙනවා. මේ පස්වෙනි ශ්‍රමිකයාගෙන් පස්සේ AP එන්න අඩු වෙන අරන් තියෙනවා. ශ්‍රමයේ සමානුපාතික වැඩි කිරීමේදී ආර්ථික නිෂ්පාදනය වැඩි වෙලා විශේෂයෙන් 4 වෙනි නිෂ්පාදකයාගෙන් පස්සේ විශේෂයෙන් 4 වෙනි මේ ශ්‍රමිකයාගෙන් පස්සේ MP අගය අඩු වෙන අරගෙන තියෙනවා. මුළු නිෂ්පාදනයේ උපරිම වන අවස්ථාවේදී ආර්ථික නිෂ්පාදනයේ ශූන්‍ය වෙනවා. TP උපරිම වෙනකොට MP බිඳුවයි. මේක මතක තියාගන්න රතු පැඩින් ගාලා මේක මාර්ක් කරලා තියාගන්න කෙටි ප්‍රශ්නයකට එන්න පුළුවන් කොටස. එහෙනම් 7 වෙනි ශ්‍රමිකයා සේවය නියුක්ත කළද මුළු නිෂ්පාදනය වැඩි නොවේ. සාමාන්‍ය නිෂ්පාදන උපරිම අවස්ථාවේදී ආර්ථික නිෂ්පාදනයට සමාන වෙනවා. සාමාන්‍ය නිෂ්පාදන උපරිම අවස්ථාවේදී ආර්ථික නිෂ්පාදනයට සමාන වේ. මේ ගත්ත උදාහරණයේ පොඩි වැරද්දක් තියෙනවා. හේතුව අපි ශ්‍රිත භාවිතා කරලා ගත්තේ නැති නිසා සමාන වෙන්නේ නැත්නම් AP උපරිම වෙනකොට හරියටම ඒ අගයට MP සමාන වෙන්න ඕනේ. හරි. පුදුම විශේෂයෙන්ම අර අන්තිම කොටස් දෙක අන්තිම කර්ම දෙක රතු පැනකින් මාර්ක් කරලා තියාගන්න. මොකද කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන් දෙයක්. නිෂ්පාදන ක්‍රියාවලිය අධ්‍යයන හඳුනා ගැනීම. මුළු නිෂ්පාදිත වක්‍ර සහ ආන්තික නිෂ්පාදන වක්‍ර අතර ඇති සම්බන්ධතාවය ආන්තික නිෂ්පාදන වක්‍ර සහ සාමාන්‍ය නිෂ්පාදන වක්‍ර අතර සම්බන්ධතාවය නිෂ්පාදනයේ අධ්‍යයන තුන හඳුනා ගැනීමට යොදා ගන්නවා. right මෙන්න මේ වක්‍ර තුන අතර තියෙන සම්බන්ධතාවය තමයි අධ්‍යයන තුන හොයාගන්න භාවිතා කරන. අපි දැනටමත් දන්නවා සාමාන්‍ය නිෂ්පාදන උපරිම වෙන අවස්ථාව 0.0 ඉඳන් සාමාන්‍ය නිෂ්පාදන උපරිම වෙන කන් අපි කියනවා පළමු නිෂ්පාදන අවධිය. එතන ඉඳන් MP ශූන්‍ය වෙන නැත්නම් TP උපරිම වෙන අවස්ථාව වෙනකන් දෙවන අවධිය. එතනින් එහාට තෙවන අවධිය ලෙස හඳුන්වනවා. මූලයේ සිට සාමාන්‍ය නිෂ්පාදිතයේ උපරිම වෙන අවස්ථාව දක්වා නිෂ්පාදන මට්ටම පළමු නිෂ්පාදන අවධිය වේ. එම මට්ටමේ සිට මුළු නිෂ්පාදිතයේ උපරිම වන තෙක් ආන්තික නිෂ්පාදනයේ ශූන්‍ය වන අවස්ථාව දක්වා. එතන ඉඳන් මුළු නිෂ්පාදන උපරිම වන නැත්නම් ආන්තික නිෂ්පාදනයේ ශූන්‍ය වන අවස්ථාව දක්වා අධ්‍යයන දෙවන අධ්‍යයන ලෙස එම අවස්ථාව ඉක්මන නිෂ්පාදන මට්ටම තෙවන අධ්‍යයන ලෙස නම් කරනු ලබයි. තාර්කික නිෂ්පාදකයෙකු කිසි විටක තෙවන අධ්‍යයනට නිෂ්පාදන ඉහළ නම් වනු නොලබයි. ඒකට හේතුව වඩේ අදාළ එදෙව් මට්ටම භාවිතා කොට ඒට වඩා ඉහළ නිමවීමක් ලබාගත හැකි බැවින්. කිසිම තාර්කික නිෂ්පාදකයේ විචාල්‍ය සාධක දැන් මේ උදාහරණය නම විචාල්‍ය සාධක 7 වෙනියකින් පස්සේ යොදවලා වැඩක් නැහැ. 8 9 කියන සාධක යොදවලා වැඩක් නැහැ. හරි? මොකද මුළු නිෂ්පාදනය අඩු වෙන්න තියෙන නිසා කවදාකවත් තෙවන අධ්‍යයන තුල කිසිම නිෂ්පාදකෙක් තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය කරන්න නැත්නම් නිපදවන ප්‍රමාණය තීරණය කරන්නේ නැහැ මේ අධ්‍යයන තුල. හරි? මේ අධ්‍යයන තුල කිසිම නිෂ්පාදකයෙක් තමන් තීරණය කරන්නේ නැහැ. දෙවන අධ්‍යයනයේදී සාමාන්‍ය නිෂ්පාදනය මෙන්ම ආර්ථික නිෂ්පාදන අඩු වෙමින් පවතින නමුත් ධනාගයක් ගන්නා බව නිරීක්ෂණය කළ හැකියි. එතකොට පුතේ අපෙන් අහන්නේ පළමු නිෂ්පාදන අවධියද තෝරගන්න ඕනේ නිෂ්පාදන කටයුතු කරන්න දෙවන නිෂ්පාදන අවධියේදී. දැන් කෙටි කාලයේදී නිෂ්පාදකයාගේ අරමුණ තමයි තමන්ගේ නිෂ්පාදනය වැඩි කර ගැනීම. උපරිම නිෂ්පාදනයක් ගන්න එක තමයි අරමුණ. එතකොට පළමු අධ්‍යයනයේදී මෙයාගේ නිපදවන ප්‍රමාණය 40යි. දෙවන අධ්‍යයනයේදී නිපදවන ප්‍රමාණය 42යි. එහෙනම් වැඩිපුර නිෂ්පාදනය කරන්න පුළුවන් පළමු අධ්‍යයනය තුලද දෙවන අධ්‍යයනය තුල. දෙවන අධ්‍යයනයේදී ගැටලු තියෙනවා. AP වල සහ MP වල අඩුවීමක් තියෙනවා. නමුත් ඉහළ නිෂ්පාදනයක් අපිට ලැබෙන්නේ මොන අධ්‍යයනයේද? දෙවන අධ්‍යයනය. එහෙනම් දෙවන අධ්‍යයනය තමයි
නිෂ්පාදන ප්‍රමාණය තීරණය කරන්න තාර්කික නිෂ්පාදකයෙකු තෝරගන්න. ඒ කියන්නේ මේ ගානට අනුව මේ උදාහරණයට අනුව වීබුසල් 42ක් නිපදවනවා. ඒ වෙනුවෙන් ශ්‍රමිකයෝ 6 දෙනෙක් යොදන එක සුදුසුයි. පැහැදිලිද? එතකොට මේ කොටසෙන්ම මේ කොටස ඉගෙන ගත්තේ තාර්කික නිෂ්පාදකයෙකු දැනගන්න ඕනේ කෙටි කාලයේදී තමන්ට තියෙන සංරෝධකය. කෙටි කාලයේදී තමන්ට තියෙන සංරෝධකය තමයි ස්ථාවර සාධක වෙනස් කරන්න බැරි එක. ඒ නිසා යාට කෙටි කාලයේදී උපරිම නිෂ්පාදනය ගන්න නම් කරන්න පුළුවන් විකම දේ මොකද්ද? විචාර සාධක වැඩි කරන එක. එතකොට යා බලනවා විචාර සාධක වැඩි කරලා තමාට සුදුසු නිෂ්පාදන ප්‍රමාණය කොපමණද කියලා. ඒක හොයාගන්න තමයි අපි මේ සම්පූර්ණ කොටසම ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඒකදී අපිට ප්‍රයෝගී වෙනවා නිෂ්පාදනයේ අධ්‍යයන තුන හොයාගන්න එක. එහෙනම් අධ්‍යයන තුන හොයාගන්න අපිට පුළුවන් එක අධ්‍යයන සාමාන්‍ය නිෂ්පාදන උපරිම වන අවස්ථාව වෙනකම් කොටස එක අධ්‍යයන. ඒතන ඉඳන් MP 0 ඒ කියන්නේ ආන්තික නිෂ්පාදනයේ බිඳුව වල එහෙම නැත්නම් TP උපරිම වන අවස්ථාව වෙනකම් කොටස දෙවන අධ්‍යයන. එතනින් එහාට තුන්වන අධ්‍යයන. තුන්වන අධ්‍යයනයේ කවුරුත් නිෂ්පාදන කටයුතු කරන්නේ නැහැ කියන එක අපිට පැහැදිලියි. හරි. හේතුව තුන්වන අධ්‍යයනයේ විචාර සාධක වැඩි කරයි කියලා නිෂ්පාදනය වැඩි වෙලා වැඩිම නිෂ්පාදන ප්‍රමාණයක් නැත්නම් වැඩි කුසල් ප්‍රමාණයක් අපිට ලබා දීලා නැහැ. ඒ නිසා තුන්වන අධ්‍යයනයට කොහොමවත් යන්නේ නැහැ. එහෙනම් අපි තෝරගන්න ඕනේ පළමු අධ්‍යයනද දෙවන අධ්‍යයනද කියන එක තමයි ගැටලුව. එතකොට අපේ අරමුණ උපරිම නිෂ්පාදනයක් ලබා ගන්න අපි තෝරගන්න ඕනේ මොන අධ්‍යයනද? දෙවන අධ්‍යයන. දෙවන අධ්‍යයනයේ පොඩි ගැටලු තියෙනවා. ආන්තික නිෂ්පාදනය සාමාන්‍ය නිෂ්පාදනය අඩු වෙනවා. නමුත් අපේ අරමුණ උපරිම නිෂ්පාදනයක් ගන්න එක නිසා අපි නිෂ්පාදන කටයුතු කිරීම සඳහා තාර්කික නිෂ්පාදකයෙක් විදිහට අපි තෝරගන්න ඕන මොන අධ්‍යයනද? දෙවන නිෂ්පාදන අධ්‍යයන. හරි. ලියන්න සටහන් කරගන්න පුතේ. හයි පොඩ්ඩක් කරුණ බලන්න. දෙවන අධ්‍යයනයේදී සාමාන්‍ය නිෂ්පාදනය මෙන්ම ආන්තික නිෂ්පාදනය අඩු වෙමින් පවතින නමුත් ධන අගයක් ගන්නා බව නිරීක්ෂණය කළ හැකියි. ලියන්න සටහන් කරගන්න. එම නිසා තාර්කික නිෂ්පාදකයෙකු සුදුසුතම නිෂ්පාදන අධ්‍යයන ලෙස තාර්කික නිෂ්පාදකයෙකු සුදුසුතම නිෂ්පාදන අධ්‍යයන ලෙස තෝරාගනු ලබන්නේ හේනවන පළදා න්‍යාය ක්‍රියාත්මක වන දෙවන නිෂ්පාදන අධ්‍යයනයි. හේනවන පළදා න්‍යාය ක්‍රියාත්මක වන දෙවන නිෂ්පාදන අධ්‍යයනයි. හේනවන පළදා න්‍යාය ක්‍රියාත්මක වන දෙවන නිෂ්පාදන අධ්‍යයනයි. මොකද පුතේ එතකොට මේ හීනවන පළදාව කියලා කියන්නේ? බලන්න මේ වගුවේ විචල්්‍ය සාධක ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන එනකොට ආන්තික පළදාවයි සාමාන්‍ය පළදාවයි ක්‍රමක්‍රමයෙන් මොකද වෙලා තියෙන්නේ? එන්න වැඩි වෙලා එක්තරා අවස්ථාවකට පස්සේ මොකද වෙලා තියෙන්නේ? එක්තරා අවස්ථාවකට පස්සේ කියන්නේ පස්වෙනි ශ්‍රමිකයා යෙදෙව්වට පස්සේ ආන්තික පළදාව එන්න මොකක් වෙලා තියෙනවද? ආන්තික පළදාව එන්න අඩු වෙලා තියෙනවා. මෙන්න මේක තමයි අපි කියන්නේ පුතේ හීනවන ආන්තික පළදායිතා න්‍යාය කියන්නේ. ඒ කියන්නේ කෙටි කාලයේදී ස්ථාවර සාධක වෙනස් කරන්න බැරි නිසා විචල්්‍ය සාධක විතර වෙනස් කරමින් වැඩි කරමින් තමන්ගේ නිෂ්පාදන කටයුතු කරනකොට එක්තරා මට්ටමකින් පස්සේ මේ එක්තරා අවස්ථාවකින් පස්සේ ආන්තික පළදාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. හරි? ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. මේකට අපි කියනවා හීනවන ආන්තික පළදායිතා නීතිය කියලා. බලන්න එහෙනම් යාපත පිටුව හීනවන පළ නීතිය නැත්නම් විචල්්‍ය සාධක අනුපාත නීතිය කියලා කියනවා. ලියන්න. කෙටි කාලය තුල නිරත වන නිෂ්පාදන ආයතනයක් ස්ථාවර සාධක නොවෙනස්ව තබා ගනිමින් කියන්නේ ස්ථාවරව තබා ගනිමින් විචල්්‍ය සාධක පමණක් වැඩි කරමින් නිෂ්පාදනයේ යෙදෙන විට විචල්්‍ය සාධක පමණක් වැඩි කරමින් නිෂ්පාදනය යෙදෙන විට නිමෙවම කිසියම් රටාවකට අනුව වරහන් ඇතුලේ ආන්තික පළදාව සහ සාමාන්‍ය පළදාව එක්තරා අවස්ථාවකින් පසුව
පහළ බැසීම. වරහන් වහලා ආයි වරහන් වලින් දෙකක් කියනවා සාමාන්‍ය ඵලදාව සහ ආර්ථික ඵලදාව එක්තරා අවස්ථාවකින් පසුව පහළ බැසීම. වරහන් වහලා හැසිරෙන අතර එය හීනවන ආර්ථික ඵලදා නීතිය මගින් නිරූපණය කරයි. ඒ කියන්නේ ස්ථාවර සාධක වෙනස් කරන්න බෑ. ඒ නිසා විචල්්‍ය සාධක විතරක් වැඩි කරගෙන එනකොට එක්තරා අවස්ථාවකට පස්සේ ආන්තික සහ සාමාන්‍ය ඵලදාවන් මොකද වෙලා තියෙන්නේ? අඩු වෙන්න පටන් ගන්න තියෙනවා. අඩු වෙන්න පටන් ගන්න අඩු වෙගෙන යනවා. මේකට අපි කියනවා හීනවන ආන්තික ඵලදායතා නීතිය. කෙටි කාලයේදී නිෂ්පාදන ක්‍රියාවලියෙන් හීනවන ඵල නීතියට යටත් වනුයේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සංරෝධක පවතින බැවින්. මොකද කෙටි කාලයේදී එකම සංරෝධකය. පුතේ දැන් මේ පස්සේ 6 වෙනි 7 වෙනි 8 වෙනි ශ්‍රමිකයා වුණකොට ආර්ථික ඵලදාව සාමාන්‍ය ඵලදාව අඩු වෙලා තියෙනවනේ. එතකොට මේ අඩු වෙන්න හේතුව මේ ශ්‍රමිකයන්ගේ තියෙන දුර්වලතාවය නෙමෙයි. මේ ශ්‍රමිකයන්ට වැඩ කරන්න ස්ථාවර සාධක ප්‍රමාණයක් ලැබෙන්නේ. එතකොට මේ ශ්‍රමික ප්‍රමාණය වැඩි වෙනකොට ස්ථාවර සාධක ප්‍රමාණයක් වෙනස් වුණා නම් මෙහෙම ඵලදාවක් හටගන්නේ නැහැ. ඒ නිසා හීනවන ආර්ථික ඵලදායිතාවයට හේතුව මෙන්න මේ අතිරේක මේ 6 7 8 කියන අතිරේක ශ්‍රමිකයන් නැත්නම් මේ ශ්‍රමිකයන්ගේ තියෙන දුර්වලතාවය නෙමෙයි. ඔවුන්ට වැඩ කිරීම සඳහා පවතින ස්ථාවර සාධක ප්‍රමාණය කුඩා වීම. හරි? ඒ නිසා මේ හීනවන ආර්ථික ඵලදායිතාවයේ ප්‍රධාන හේතුව කෙටි කාලයේ තියෙන සංරෝධකය කියන්නේ ස්ථාවර සාධක වෙනස් කරන්න බැරි වීම. එනම් නිෂ්පාදකයන් අවශ්‍ය පරිදි නිෂ්පාදන අදාළ සියලු යෙදෝ වෙනස් කළ නොහැකි බැවින් කිසියම් සාධක ප්‍රමාණයක් ස්ථාවරව තබා ගැනීම විචාල යෙදවුම් පමණක් වැඩි කිරීමේදී සාධක අනුපාතය වෙනස් කරන අතර එක් විචාල යෙදවුම් වලට ස්ථාවර යෙදවුම් ප්‍රමාණය සීමාවයි. මෙම හේතුවෙන් විචාල යෙදවුම් වල කාර්යක්ෂමතාවය පහත වෙනවා. නැවතත් කියනවා. දැන් එක්කෙනෙක් වැඩ කරනකොට අක්කර දෙක මෙයාටයි තියෙන්නේ. දෙන්නෙක් වැඩ කරනකොට ඒක දෙකට බෙදෙනවා. ඒ වගේ 7 දෙනෙක් වැඩ කරනකොට අක්කර දෙක 7 දෙනාට බෙදෙනවා. 8 දෙනෙක් වැඩ කරනකොට අක්කර දෙක 8 දෙනාට බෙදෙනවා. ඒ කියන්නේ විචල්්‍ය සාධක ප්‍රමාණය වැඩි වෙන එක සාධකයකට ලැබෙන ස්ථාවර සාධක ප්‍රමාණය මොකක් වෙනවද? කුඩා වෙනවා. ඒ නිසා ඒ සාධකයට ඒ විචල්්‍ය සාධකයට දෙන්න පුළුවන් ඉහළම ඵලදාය. ඉහළම වැඩ ටිකට වඩා අඩුවෙන් තමයි යාට දෙන්න වෙන්නේ. එවිට විචල්්‍ය යෙදවුම් වල ආර්ථික ඵලදාය එක්තරා අවස්ථාවකින් පසු අඩු වීම නිසා මුළු ඵලදාය ඉහළ යන වේගයද අඩු වේ. කෙටි කාලයේදී ස්ථාවර යෙදවුම් ප්‍රමාණයට ඔරොත්තු නොදෙන තරමට තවදුරටත් විචල්්‍ය යෙදවුම් වැඩි කළොත් විචල්්‍ය යෙදවුම් වල ආර්ථික ඵලදාය ඍණවි. මේ ඔරොත්තු දෙන්නේ නැති තරමට වැඩි කරොත් විචල්්‍ය යෙදවුම් වල ආර්ථික ඵලදාය ඍණවි. මුළු ඵලදාය පහත වැටීමට පටන් මේ නිසා කෙටි කාලේ විචල්්‍ය යෙදවුම් පමණක් වැඩි කරමින් නිෂ්පාදනය ප්‍රසාරණය කර ගැනීම තරම දුෂ්කරය. විචල්්‍ය යෙදවුම් වැඩි කරන විට ස්ථාවර යෙදවුම්ද වැඩි කරගත හැකි නම් මෙවැනි තත්ත්වයක් උදා නොවේ. මේදී අවධාරණය කළ යුත්තේ විචල්්‍ය යෙදවුමේ ඵලදායීතාවය අඩු වීමට හේතුව අතිරේක විචල්්‍ය යෙදවුම් වල ගුණාත්මක තත්ත්වයේ දුර්වල වීමක් නිසා නොව විචල්්‍ය යෙදවුම් වල කාර්යක්ෂමතාවය පහත වැටීම. මේ 6-7 කියන යෙදවුම් වල දුර්වලතාවයක් නෙමෙයි, නැත්නම් ශ්‍රමිකයන්ගේ දුර්වලතාවයක් නෙමෙයි. ඔවුන්ට ලැබෙන ස්ථාවර සාධක ප්‍රමාණය අඩු වීම නිසා ඔවුන්ගේ කාර්යක්ෂමතාවය අඩු වීම තමයි මේකට හේතුව. හේනවන ආර්ථික ඵලදාය න්‍යායට විවේචන. හේනවන ආර්ථික ඵලදාය න්‍යාය වඩාත්ම යෝග්‍ය වන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආයතන වලට. මක්නිසාද නිෂ්පාදන සම්පත් වෙත ශනික ප්‍රවේශයක් එම ආයතන නොමැති බැවින් මෑත කාල වර්ධිතයන්ට අනුව මහ පරිමාණ ආයතන වලට හීනවන ඵල ලැබීම අඩු බව ප්‍රකාශ කරනවා. පුතේ කෙටි කාලයේදී මේ හීනවන ඵල වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ආයතන වලට. අපි දන්නවා විශාල ආයතන නැත්නම් මහ පරිමාණ ආයතන වලට පුළුවන් ඉතාමත් ඉක්මනින් ඔවුන්ගේ ස්ථාවර සාධක වෙනස් කරගන්න. හරි? එතකොට ස්ථාවර සාධක වෙනස් වෙනවා නම් පුතේ තවදුරටත් ඒක කෙටි කාලෙ වෙන්නේ නැහැ. ඒක විචාර දිගු කාලෙ බවටපත් වෙනවා. ඒ නිසා හැබැයි අර කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන වලට ඉතා ශනිකව නැත්නම් ඉතා වේගයෙන් තමන්ගේ ස්ථාවර සාධක වෙනස් කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා බොහෝ වෙලාවට ඔවුන් මේ හීනවන ඵලදාවට ගොදුරු වෙනවා. මහ පරිමාණ ආයතනයට ගොදුරු වෙන්නේ නැත්නම් ඔවුන්ට හැකියාව තියෙනවා සම්පත් අයිති කරගන්න සහ මේ ස්ථාවර සාධක ශනිකව වෙනස් කිරීමේ හැකියාවක් ඔවුන් සතු නිසා. මහා පරිමාණ ආයතන වලට සියලුම නිෂ්පාදන සාධක එක් ආර්ථිකයකට වඩා වැඩි ආර්ථික ගණනකින් ලබාගත හැකියි. හරි? මහා පරිමාණ ආයතන වලට නිෂ්පාදන කම්මල් විශාල ප්‍රමාණයක් ඇති නිසා එම නිෂ්පාදන කම්මල් අතර නිලවම හෝමාරු කරගත හැකියි. තාක්ෂණය අතර ශීඝ්‍ර මාරුවීම් නිරන්තරයෙන් සිදු වෙනවා. මහා පරිමාණ ආයතන වල තියෙන විශේෂ ලක්ෂණ කීපයක්. මේ ලක්ෂණ නිසා වුන් බොහෝ වෙලාවට හීනවන ආර්ථික ඵලදාවට
ගොදුරු වෙන්නේ නැහැ. හැබැයි අර කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන වලට මේ ස්ථාවර යොදවුම වෙනස් කිරීමට තියෙන නොහැකියාව කෙටි කාලයේදී ස්ථාවර යොදවුම වෙනස් කිරීමට තියෙන නොහැකියාව සහ ඒ සඳහා වැය වන කාල පරාසය ඉතා වැඩි වීම නිසා හීනවනාන්තක ඵලදාවට ගොදුරු වෙනවා. දීර්ඝ කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. දැන් අපි දන්නවා මුලින් අපි කතා කරා කෙටි කාලය සහ දීර්ඝ කාලය. ඒතර කෙටි කාලයේදී ස්ථාවර සාධකයි විචල සාධකයි දෙකම තියෙනවා. ඒ නිසා කෙටි කාලයේදී නිෂ්පාදකයාට සංරෝධකයක් තියෙනවා කොහා ස්ථාවර සාධක වෙනස් කරන්න බැරි නිසා ඒ නිසා හීනවනාන්තක ඵලදාවට යටත්ව ඒ න්‍යායයට යටත්ව තමයි නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ. හැබැයි දීර්ඝ කාලයේදී සියලු සාධක විචලනය. ඒ කියන්නේ ස්ථාවර සාධකයක් වෙනස් කරන්න පුළුවන් කාලය දීර්ඝ කාලය කියන්නේ. එහෙනම් දීර්ඝ කාලයේදී සියලුම සාධක මොන සාධක වලට පරිවර්තනය වෙනවද? විචලන සාධක වලට පරිවර්තනය වෙනවා. ඒ නිසා අපිට දීර්ඝ කාලයේදී නිෂ්පාදකයාට පුළුල් ඉඩ ප්‍රස්තාවක් තියෙනවා. තමන්ගේ ව්‍යාපාරය විශාල ලෙස දියුණු කරගන්න. තමන්ගේ නිෂ්පාදන කටයුතු විශාල ලෙස වැඩි දියුණු කරන්න. මොකද සියලු සාධක විචලන සාධක බවට පරිවර්තනය වෙනවා. එයාට කිසිදු සංරෝධකයක් ඒ අවස්ථාවේදී හිමි වෙන්නේ නැහැ. ඒ නිසා කෙටි කාලයේදී වගේම දීර්ඝ කාලයේදී නිෂ්පාදනයේ හැසිරෙන පොඩි රටාවක් තියෙනවා. අපි මේ රටාව හඳුන්වනවා පරිමාණානුකූල ඵල න්‍යාය කියලා. බලමු එහෙනම් දීර්ඝ කාලය අනුව නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ සියලු යොදවුම් වෙනස් කිරීමට අදාළ කාලයක්. එසේ නොමැති නම් කෙටි කාලයේදී නිෂ්පාදනය වැඩි කිරීමට බලපෑ සංරෝධක ඉවත් වන කාලයක්. එබැවින් දීර්ඝ කාලයේදී සියලු යොදවුම් විචල්්‍ය සාධක බවට පත් වේ. දීර්ඝ කාලයේදී සියලු යොදවුම් විචල්්‍ය සාධක බවට පත් වේ. නිෂ්පාදකයන් නිෂ්පාදනය ප්‍රසාරණය කිරීම සඳහා පුළුල් ඉඩ ප්‍රස්තාවක් ලැබේ. එම නිසා ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීමක් හෝ ආයතනයේ ප්‍රසාරණය වීමක් මෙම කාලයේදී සිදු විය හැකියි. දීර්ඝ කාලයේදී ආයතනය මොකද නීතිය පරිමාණානුකූල ඵල නීතියට යටත් වේ. මොකක්ද මේ පරිමාණානුකූල ඵල නීතිය කියන්නේ? පුතේ දීර්ඝ කාලයේදී ආයතනය යෙදවුම් සියල්ල වෙනස් කරන්න පුළුවන්. මේ සියලු යෙදවුම් අපි හිතමු 100%කින් වෙනස් කරලා කියලා. සියලු යෙදවුම් 100%කින් වෙනස් කළොත් නිමයුම වෙනස් වෙන ප්‍රධාන රටාවන් තුනක් තියෙනවා කියලා කියනවා. නිමයුම වෙනස් වෙන ප්‍රධාන රටාවන් තුනක් තියෙනවා කියලා කියනවා. මෙන්න මේ රටාවන් තුන තමයි අපි කියන්නේ පරිමාණානුකූල ඵල කියලා. යෙදවුම් 100%ක් වෙනස් කරනකොට නිමයුම 150කින් විතර වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යෙදවුම් 100%ක් වෙනස් කරනකොට අපි හිතමු යෙදවුම කියන්නේ 10 ඉඳන් 20 දක්වා වෙනස් කරනවා. ශ්‍රමිකයෝ 10 ඉඳන් 20 දක්වා වෙනස් කරනකොට නිමයුම 100 ඉඳන් 250 දක්වා වෙනස් වෙන්න පුළුවන්. නේ 10 දී 100යි ඇතුලේ මෙතන 100%ක් වෙනස් කරනවා මෙතන 150යි. ඒ කියන්නේ අර අලුතින් 10 දෙනා ආපු නිසා නිමයුම තව 150කින් වෙනස් වෙලා වැඩි වෙනවා. එහෙම වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි ඒකට කියනවා වැඩෙන පරිමාණානුකූල ඵල කියලා. යෙදවුම් 100%කින් වෙනස් කරනකොට නිමයුමත් 100%කින් වෙනස් වෙන්න පුළුවන්. 10 දෙනෙක් ඉඳලා ශ්‍රමිකයෝ 100ක් කරනවා. 20ක් වුණාම ඒකට 200ක් හදනවා. එහෙම වුණොත් අපි ඒකට කියනවා ස්ථාවර පරිමාණානුකූල ඵල. අනිත් එක යෙදවුම 100%කින් වෙනස් වෙනකොට නිමයුම ඊට වඩා අඩු ප්‍රතිශතයකින්. මේ 10 දෙනෙක් ඉන්නකොට ඒකක 100ක් හැදුවා 20ක් වුණාම හදලා තියෙන 160. හරි ඒකට අපි කියනවා හීන වෙන පරිමාණානුකූල ඵල කියලා. ඒ කියන්නේ පුතේ දීර්ඝ කාලයේදී යෙදවුම වෙනස් වන විට නිමයුම වෙනස් වෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. ඒ ආකාර තුන නැත්තම් මේ සුවිශේෂී රටාවට අපි කියනවා මොකක් කියලාද? පරිමාණානුකූල ඵල න්‍යාය කියලා. පරිමාණානුකූල ඵල නීතිය සටහන් කරගන්න. ආයතනයකට දීර්ඝ කාලයේදී සියලු සාධක විචල්්‍ය බවට පත් වන නිසා සියලු සාධක විචල්්‍ය සාධක බවට පත් වන නිසා එම සියලු සාධක වෙනස් කරමින් නිෂ්පාදනය දීම තුලින් සියලු සාධක වෙනස් කරමින් නිෂ්පාදනය යෙදීම තුළින් නිමයුම හැසිරෙන සුවිශේෂී රටාව
නැතිනම් ආකාරය සුවිශේෂී රටාව නැතිනම් ආකාරය පරිමාණානුකූල ඵල නීතිය යනුවෙන් හැඳින්වේ. පරිමාණානුකූල ඵල නීතිය යනුවෙන් හැඳින්වේ. සියලු යොදවුම් වෙනස් වන විට මෙහිදී නිෂ්පාදන ආයතනයේ පරිමාණයවත් ධාරිතාව වෙනස් වීමට පාත්‍ර වේ. වේ. නිෂ්පාදනය වෙනස් කිරීම අනුව පරිමාණානුකූල ඵල වර්ග තුනක් හඳුනාගත හැක. වැඩෙන පරිමාණානුකූල ඵල, හේනවන පරිමාණානුකූල ඵල සහ ස්ථාවර පරිමාණානුකූල ඵල. right. වැඩෙන පරිමාණානුකූල ඵල. එහෙනම් පුතේ වැඩෙන පරිමාණානුකූල ඵල කියලා කියන්නේ යදවුම් 100%කින් වෙනස් කරොත් නිමෙවම 150කින් විතර වෙනස් වෙනවා. අපි හිතමු උදාහරණයක් වශයෙන් යදවුම් 10ක් තියෙනකොට නිමෙවම 100යි. යදවුම් 20ක් වෙනකොට නිමෙවම 250. right. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි අපි කියන්නේ වැඩෙන පරිමාණානුකූල ඵල කියලා. හරි යදවුම් වෙනස් වන ප්‍රතිශතයකට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමෙවම වෙනස් වන තත්ත්වයක්. පුතේ වැඩෙන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක වෙනකොට සාමාන්‍ය ඵලදාව වැඩි වෙනවා කියලා කියනවා. සාමාන්‍ය ඵලදාව වැඩි වෙනවා. බලන්න සාමාන්‍ය ඵලදාව කොහොමද ගන්නෙ? AP යගේ කොහොමද හොයන්නේ? AP වලගේ මේ තමයි මූල නිෂ්පාදනය, මේක තමයි Q. එන TP බෙදීම Q නැත්තම් TP බෙදීම 10 දෙනෙක් 100ක් හදනවා නම් එක්කෙනෙක් හදන ප්‍රමාණය කීයද? 10යි. 20 දෙනෙක් 250ක් හදනවා නම් එක්කෙනෙක් හදන ප්‍රමාණය කීයද? 12.5යි. මේ බලන්න පුතේ වැඩෙන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක වෙනකොට සාමාන්‍ය නිෂ්පාදනය මොකක් වෙලා තියෙනවද? වැඩි වෙලා තියෙනවා. වැඩෙන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක වෙනකොට සාමාන්‍ය නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. සාමාන්‍ය පිළිවෙල හරි AC අඩු වෙනවා කියලා කියනවා. ඒකකයකට අදාළ පිළිවෙල අඩු වෙනවා කියලා කියනවා. අපි නිකන් බලමු සරල මොකද්ද මේ කතාව කියන්නේ. අපි හිතමු මේ 10 දිනාට රුපියල් 100 ගානේ ගෙවනවා කියලා. එතකොට කීයක් ගෙවන්න ඕනද? 1000ක් වෙනවා. එකක පිරිමෑ හොයන්න නම් හරි 1000 බෙදන්න එපා 100. එතකොට එකක පිරිමෑ කීයද? AC. එකක පිරිමෑ රුපියල් 10යි. දැන් 20ක් නේ. එක්කෙනෙකුට 100 ගන්න මේ 20 දෙනාට කීයක් ගෙවන්න ඕනද? 2000. 2000 බෙදුවම 250යි. එකක පිරිමෑ කීයද? රුපියල් 8යි. නේ එකක පිළිවෙලෙන් රුපියල් 8ක්. පුතේ එහෙනම් සාමාන්‍ය ඒ කියන්නේ වැඩෙන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක වෙනකොට සාමාන්‍ය නිෂ්පාදනය වැඩි වෙනවා. සාමාන්‍ය පිළිවෙල ඒකකයකට අදාළ පිළිවෙල අඩු වෙනවා. ඒකකයකට අදාළ පිළිවෙල අඩු වෙනවා. පුතේ ඒකකයකට අදාළ පිළිවෙල අඩු වෙනවා. හරි ඒ අඩු වෙන්න බලපාන යම් කාරණාවල අපි පොදුවේ කියනවා මහා පරිමාණ පිළිවෙසුත් කියලා. ඒ කියන්නේ යම් හේතු නිසා තමයි මේ ඒකකයක පිළිවෙල අඩු වෙන්නේ. ඒ හේතු වලට අපි කියනවා මහා පරිමාණ පිළිමැසුම් කියලා. පැහැදිලි නේද? වැඩෙන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ යදවුම් වැඩි වෙන ප්‍රතිශතයකට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමෙවම වෙනස් වෙනවා. එහෙම වෙනකොට ආන්තික නිෂ්පාදනය එකකට අදාළ නිෂ්පාදන ප්‍රමාණය වැඩෙන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ වගේම එකකට අදාළ පිළිවෙල කියන්නේ ඒකකයක පිළිවෙල අඩු වෙනවා. මේ ඒකකයක පිළිවෙල අඩු වෙන කාරණාවලට අපි කියනවා මහා පරිමාණ පිළිමැසුම් කියලා. බාහිර කිව්ත් එක දිගු කාලයේදී ආයතනයක් සතු සියලු සාධක වෙනස් කරන විට එම යදවුම් වැඩි කරන ප්‍රතිශතයකට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමෙවුම් වර්ධනය වේ නම් එය වැඩෙන පරිමාණානුකූල ඵල වේ. නේ? වැඩෙන පරිමාණානුකූල ඵල වේ. එහිදී ආයතනයේ සාමාන්‍ය ඵලදාව ක්‍රමයෙන් ඉහළයයි. සාමාන්‍ය ඵලදාව ක්‍රමයෙන් ඉහළයයි. සාමාන්‍ය පිළිවෙල පහළයයි. මේක ප්‍රධාන හේතු වන්නේ මහා පරිමාණ නිෂ්පාදනයේදී හටගන්නා සටහන් කරගන්න මහා පරිමාණ පිළිමැසුම් හේවත් පරිමාණානුකූල පිළිමැසුම්ය. මහා පරිමාණ පිළිමැසුම් හේවත් පරිමාණානුකූල පිළිමැසුම්ය. උතර පොඩක් සටහන් කරන්න පුතේ වැඩෙන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක වන විට දිගු කාලීන සාමාන්‍ය ක්‍රියාවක්‍රය පහළට ගමන් කරයි. වැඩෙන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක වන විට දිගු කාලීන සාමාන්‍ය ක්‍රියාවක්‍රය පහළට ගමන් කරයි. මේ කෙටි කාලීන පිළිවෙල ගැන මේ කතා කරන්නේ දිගු කාලීන සාමාන්‍ය පිළිවෙල මේ කතා කරන්නේ දිගු කාලීන ගැන තමයි. දිගු කාලීන සාමාන්‍ය පිළිවෙල වක්‍රය පහළට ගමන් කරයි.
ඒක බලමු පිළිවෙල කොටසේදී මේක සම්බන්ධ කරලා බලමු. මොනවාද මේ මහා පරිමාණ පිළිබැසුම් කියන්නේ? නැත්නම් පරිමාණානුකූල පිළිබැසුම් කියන්නේ මොනවාද? නිෂ්පාදන ආයතනයක් දීර්ඝකාලීනව තම නිෂ්පාදනය ප්‍රසාරණය කිරීමේදී ඒකකයක සාමාන්‍ය පිළිවෙල අඩු වීමට බලපාන සාධක. වැඩෙන පරිමාණානුකූල බල ක්‍රියාත්මක කරනකොට ඒකකයක පිළිවෙල අඩු වෙනවනේ පුතේ. මේ අඩු වෙන බලපාන සාධක වල තමයි මහා පරිමාණ පිළිබැසුම්. ඒවත් පරිමාණානුකූල පිළිබැසුම් කියලා කියන්නේ. ඒ කොටස් දෙකයි අභ්‍යන්තර පිළිබැසුම් තියෙනවා. සහ බාහිර පිළිබැසුම් තියෙනවා. අභ්‍යන්තර පිළිබැසුම් කියන්නේ ආයතනය තුල සිදුවන ක්‍රියාවලින් හේතුවෙන් ඒකකයක පිළිවෙල අඩු වෙන බලපාන තත්ත්වය. බාහිර කියන්නේ ආයතනයෙන් පරිබාහිරව නිර්මාණය වන හේතුන් නිසා ඒකකයක පිළිවෙල අඩු වෙනවා. අභ්‍යන්තර පිළිබැසුම් ආයතනය ඇතුළත සිදුවන ක්‍රියාවලින් හේතු කොටගෙන ආයතනයේ දීර්ඝකාලීන ඒකකයක පිළිවෙල අඩු වීමයි. බාහිර තාක්ෂණික පිළිබැසුම් තියෙනවා. හරි? විශාල සහ වඩාත් විශේෂීකරණ යන්ත්‍ර උපකරණ භාවිතා කරනවා. අර ගොඩාක් නිෂ්පාදනය කරනකොට යන්ත්‍ර භාවිතා කරන්න පුළුවන් අපිට. එතකොට ඒකකයක පිළිවෙල අඩු වෙනවා. කලබලාකරන පිළිබැසුම් අපිට පුළුවන් මහා පරිමාණ නිෂ්පාදනයක් නම් කරන්නේ මේ වගේ ලොකු නිෂ්පාදන කටයුත්තක් කරනවා නම් ඒ අවස්ථාවේදී ශ්‍රම විභජනය වගේ දේවල් දා ගන්න පුළුවන්. ඒ නිසා විශේෂීකරණය නිර්මාණය වෙනවා. ඒ නිසා අපත යන ප්‍රමාණය අඩු ඒකකයක පිළිවෙල අඩු වෙනවා. වාණිජමය අලෙවි පිළිබැසුම් මිලදී ගැනීම පිළිබැසුම් තොග වශයෙන් අමුද්‍රව්‍ය ගන්නකොට අපිට වාසිය ලැබෙනවා. තොග වශයෙන් විකුණන්න පුළුවන් අපිට. බෙදා ගැනීමේ හා ප්‍රචාරණ පිළිවෙල ඉදිරි කර ගැනීම. හරි ඒකක 10ක් නිපදවල ඒකට ප්‍රචාරණය කරන වියදමයි ඒකක 10ක් නිපදවල ඒකට යන ප්‍රචාරණය කරන වියදමයි දෙකම සමානයි. එතකොට ඒකක 10ක් නිෂ්පාදනය කරාම ඒකකයක ප්‍රචාරණ වියදම් අඩු කරගන්න පුළුවන්. තොග රඳවා ගැනීම වඩාත් කාර්යක්ෂම වීම ශ්‍රේෂ්ඨ ප්‍රතිලාභ. ආයතනික පිළිවෙසුම්. හරි ආයතනික පිළිවෙසුම් තියෙනවා මූල්‍ය පිළිවෙසුම් තියෙනවා. බලන්න. බාහිර පිළිවෙසුම් ආයතනයේ බැහැර කර්මාන්තය ආශ්‍රිතව හෝ ඒහා සම්බන්ධිත වෙනත් කර්මාන්තයක හට ගන්නා වෙනස්කම් නිසා සම්පූර්ණ වශයෙන් කර්මාන්තයේ වර්ධනය නිසා ඇතිවන පිළිවෙසුම්. අපි වගේම බාහිර නිෂ්පාදනය කරන තවත් ආයතන ගණනාවක් තියෙනවා. ඒ ආයතන ගණනාවේ ක්‍රියාකාරීත්වය නිසා අපිට ඇතිවන වාසිය. දැන් ඔවුන්ගේ ආයතනයේ ශ්‍රමික වැඩ කරනකොට ඔවුන් පුහුණු ශ්‍රමිකයන් බවට පත් වෙනවා. ඒතකොට මේ ශ්‍රමිකයන් අපේ ආයතනයට ආවොත් ඒකෙන් අපිට ඔවුන්ව පුහුණු කරන්න වියදමක් යන්නේ නැහැ. හරි? ඊට පස්සේ අපිට රජයේ සහාය ලබා ගන්න පුළුවන්. කර්මාන්තය විශාල වෙනකොට. හරි? විශේෂඥ උපකාර කර්මාන්ත යන උපාංග සැපයීමට. හරි? කර්මාන්තවල අපිට විශේෂඥ උපාංග නැත්නම් ඒ සහායෝගය ලබා ගන්න පුළුවන්. එහෙනම් මුදේ වැඩෙන පරිමාණානුකූල පල. ඊළඟට අපි ස්ථාවර පරිමාණානුකූල පල. ස්ථාවර පරිමාණානුකූල පල ක්‍රියාත්මක වෙනකොට යෙදවුම් වැඩි වෙන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් තමයි නිමෙවම වෙනස් වෙන්නේ. උදාහරණයක් වශයෙන් 10 දෙනෙක් වැඩ කරනකොට 100ක් හැදුවා නම් 20 දෙනෙක් වැඩ කරනකොට හතර ප්‍රමාණය කීයද? බාන යෙදවුම් ප්‍රමාණය වැඩි වෙන්නේ 100%කින් නිමෙවුම් ප්‍රමාණය වැඩි වෙන්නේ 100%කින්. හරි මේ වගේ තත්ත්වයක් අපි කියනවා ස්ථාවර පරිමාණානුකූල පල. එතකොට AP කොහොමද? බාන එක්කෙනෙක් හදන ප්‍රමාණය හොයන්නේ 10ක් 100ක් හදුවා නම් එක්කෙනෙක් හදන ප්‍රමාණය හොයන්න අපි 100 බෙදනවා 10යි. එතකොට අපිට මොකද කීයද? 10යි. 200ක් හදන තියෙනවා 20ක්. එහෙනම් 220 බෙදුවම එක්කෙනෙක් හදන ප්‍රමාණය කීයද? 10යි. අපි AC හොයමු. 10 දෙනාට 1000ක් ගෙවනවා. එතකොට හදන දේ 100යි. එහෙනම් එකක පිළිවෙල කීයද? 10යි. AC 20ක් වැඩ කරනකොට යාට 100 ගානේ එක්කෙනෙකුට ගෙවුවොත් 2000ක් ගෙවනවා. හදලා තියෙනවා 200ක්. හරි? එතකොට ඒකක පිළිවෙල පුතේ වැඩන පරිමාණානුකූල පල ක්‍රියාත්මක වෙනකොට සාමාන්‍ය ඵලදාව වෙනස් වෙන්නේ නැහැ. ඒකක සාමාන්‍ය පිළිවෙල වෙනස් වෙන්නේ නැහැ. හරි? වැඩන පරිමාණානුකූල පල ක්‍රියාත්මක වෙනකොට ඒකක සාමාන්‍ය ඵලදාව වෙනස් වෙන්නේ නැහැ. ඒකක සාමාන්‍ය පිළිවෙල වෙනස් වෙන්නේ නැහැ. දික්කාලේදී ආයතනයක් සතු සියලු සාධක වෙනස් කරමින් යෙදවුම් වැඩ කරන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් නිමෙවම වෙනස් වෙනවා. එහිදී ආයතනයේ සාමාන්‍ය ඵලදාව සහ සාමාන්‍ය පිළිවෙල නොවෙනස්ව පවතී. මෙම පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක වන දික්කාල සාමාන්‍ය පිළිවෙලක් තිරස්ව පිටයි. හරි අපේ යනවා තුන්වෙනි කොටසට හේනවන පරිමාණානුකූල ඵල නැත්නම් අඩුවන පරිමාණානුකූල ඵල. පුතේ මෙතනදී වෙන්නේ යෙදවුම් වෙනස් කරන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි නිමෙවම
වෙනස් වෙනවා. යෙදවුම් 100කින් වැඩි වුණා නම් අපේ නියම වැඩිලා තියෙන 160කින්. හරියට 10 දිනක් වැඩ කරනකොට ඒකක 100ක් හදුවා කියලා හිතන්න 20ක් වැඩ කරනකොට හදලා තියෙන්නේ 160යි. right යෙදවුම් වැඩි වෙන ප්‍රතිශතයකට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි නියම වැඩි වෙලා තියෙන්නේ. අපි බලමු හේනවන පරිමාණානුකූල බල ක්‍රියාත්මක කරනකොට AP කොහොමද? එක්කෙනෙක් හදන ප්‍රමාණය AP එක විචාර සාධකයකට අදාළ ප්‍රමාණය 10 දෙනෙක් 100ක් හදලා තියෙනවා. එහෙනම් එක්කෙනෙකුට අදාළ ප්‍රමාණය 20 දෙනෙක් 160ක් හදලා තියෙනවා. ඒ කියන්නේ එක්කෙනෙකුට අදාළ ප්‍රමාණය කියලා එනවා 8යි. ඒ කියන්නේ හේනවන පල ක්‍රියාත්මක වෙනකොට සාමාන්‍ය ඵලදාල අඩු වෙලා තියෙනවා. පිළිවෙල ගත්ත බලමු. 10ක් වැඩ කරනවා නම් 100 ගානේ 10යි. ඒක එකක් ගානේ බෙදුවම අපිට එනවා එකක පිළිවෙල 10යි. ඒස්. 20ක් වැඩ කරනකොට 100 ගානේ 2000යි. 160න් බෙදුවම 12යි ගානක් වෙනවනේ. පුතේ ආසන්න වශයෙන් 12ට වඩා වැඩි ගානක් වෙනවා 12.5ක් වගේ ඒ වගේ ගානක් වෙනවා. හරිද? 12.5ක් කියලා ආසන්න වශයෙන්. එහෙනම් පුතේ හේනවන පරිමාණානුකූල බල ක්‍රියාත්මක වෙනකොට සාමාන්‍ය ඵලදාන ක්‍රමේ අඩු වෙනවා. සාමාන්‍ය පිළිවෙල ඒකකයකට අදාළ පිළිවෙල වැඩි වෙනවා. පුතේ ඒකකයකට අදාළ පිළිවෙල වැඩි වෙනකොට අපි කියනවා මහා පරිමාණ නොපිළිමැසු. තම පරිමාණානුකූල නොපිළිමැසු. ඒකකයක පිළිවෙල වැඩි වෙන්න බලපාන කාරණාවල් තමයි අපි කියන්නේ මහා පරිමාණ නොපිළිමැසු කියලා. ආයතන දිග්පාලයේදී Taman හිතන්නේ නැති විදියට නිෂ්පාදන ප්‍රමාණය එන්නේ වැඩි කරනකොට සමහර අවස්ථාවකදී ආයතනයට තමන්ගේ පරිපාලනය ගිලිහිලා යන්න පුළුවන්. ඒ හරහා ඒකක පිළිවෙල වැඩි වෙන්න පුළුවන්. හේනවන පරිමාණානුකූල කල දිග්කාලයේදී ආයතනයක් සතු සියලු සාධක වෙනස් කරමින් යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයකට වඩා අඩු ප්‍රතිශතයකින් නිමෙව වැඩි වෙනවා. යෙදවුම් වැඩි කරනවා 100කින් හැබැයි නිමෙව වැඩිලා තියෙන ඊට වඩා අඩු ප්‍රතිශතයකින්. එහිදී ආයතනයේ සාමාන්‍ය ඵලදාව පහළයි. සාමාන්‍ය පිළිවෙල ඉහළයි. එවැනි තත්ත්වයක් ඇති වීමේලා බලපාන සාධක මහා පරිමාණ නොපිළිමැසු තම් පරිමාණානුකූල නොපිළිමැසු ලෙස හඳුන්වයි. මෙම පරිමාණානුකූල බල ක්‍රියාත්මක දිග්කාල සාමාන්‍ය ප්‍රවාහයේ ඉහළට ගමන් වැඩෙන පරිමාණානුකූල බල ක්‍රියාත්මක කරනකොට දිග්කාල සාමාන්‍ය ප්‍රවාහයේ පහළට ගමන් කරනවා. ස්ථාවර ක්‍රියාත්මක වෙනකොට මේක ස්ථාවරව තියෙනවා. හේනවන පරිමාණානුකූල බල ක්‍රියාත්මක කරනකොට දිග්කාල සාමාන්‍ය ප්‍රවාහයේ ඉහළට ගමන් කරනවා. අපි පිළිවෙල කොටසදී ගැන නැවත සාකච්ඡා කරමු. මහා පරිමාණ නොපිළිමැසු නැත්නම් පරිමාණානුකූල නොපිළිමැසු. නිෂ්පාදන ආයතනයක් දීර්ඝකාලීනව තම නිෂ්පාදනය ප්‍රසාරණය කිරීමේදී ඒකක සාමාන්‍ය පිළිවෙල වැඩි වීම බලපාන සාධකයක් වේ. මේකත් උදේ අභ්‍යන්තර සහ බාහිර කියලා කොටස් දෙකකින් කතා කරනවා. අභ්‍යන්තර නොපිළිමැසු. තොරතුරු සංනිවේදනය කර ගැනීම සහ උපදෙස් ලැබීම දුෂ්කර වේ. විශාල සේවක සංඛ්‍යාවක් වැඩ කරනකොට තොරතුරු සංනිවේදනය කරන්න දුෂ්කර වෙන්න පුළුවන්. කළමනාකරන ක්‍රියාවලිය දුෂ්කර වේ. සේවක අභිප්‍රේරණය දුෂ්කර වීම. නැත්නම් මේ සේවක අභිප්‍රේරණය නිසියාකාරව සිදු වෙන්නේ. දෙපාර්තමේන්තුව අතර විවිධ ගැටුම් ඇති වේ. නිලධාරීවාදයේ දැඩි ලෙස ක්‍රියාත්මක වේ. මෙන්න මේ කාරණා නිසා ඒකක පිළිවෙල පක්කලා කියනවාද වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන් බාහිර සාධකත් මේකට බලපානවා. පරිසර දූෂණය, කර්මාන්ත වර්ධනය වීමත් සමග ඒ බලපෑම සියලු ආයතනවල අත්දැකීමට සිදු වෙනවා. මේ වගේ හේතුන් නිසා බාහිර සාධක සහ ආයතනික සාධක නිසා ඒකක පිළිවෙල වැඩි වෙනවා නම් අපි ඒකට කියනවා මහා පරිමාණ නොපිළිමැසුම් කියලා. පුතේ නම් මේ කොටසදී අපි නිෂ්පාදනය කියනකොට සම්පූර්ණයෙන් කතා කරා. නිෂ්පාදන කාලය කොටස් දෙකයි. කෙටි කාලය සහ දීර්ඝ කාලය. ස්ථාවර සාධක සහ විචල්‍ය සාධක තිබෙන කාලය අපි කෙටි කාලය කියනවා. සියලු සාධක විචල්‍ය නම් ඒ කාලය දීර්ඝ කාලය. එතකොට කෙටි කාලයේදී අපි දන්නවා නිෂ්පාදන කොටස් තුනක් හඳුනා ගන්න පුළුවන්. මුළු නිෂ්පාදනය, සාමාන්‍ය නිෂ්පාදනය සහ ආන්තික නිෂ්පාදනය. සහ ඒ නිෂ්පාදිත වක්‍ර නැත්නම් ඒ නිෂ්පාදන වලට අදාළ වක්‍ර භාවිතා කරලා අධ්‍යයන තුනක් හඳුනා ගන්න පුළුවන්. පළමු නිෂ්පාදන අධ්‍යයන, දෙවන නිෂ්පාදන අධ්‍යයන සහ තුන්වන නිෂ්පාදන අධ්‍යයන කියලා. කෙසේ වෙතත් මේ අධ්‍යයන තුනේ තාර්කික නිෂ්පාදකයේ තමන්ගේ නිෂ්පාදන කටයුතු කරන්න ඕන මොන අධ්‍යයනයේද? දෙවන අධ්‍යයනයේ. මොකද ඒ අධ්‍යයනයේ තමයි හේනවන ආන්තික ඵලදායීතාවය ක්‍රියාත්මක වෙන්නේ. හේනවන ආන්තික ඵලදායීතාවය කියන්නේ කෙටි කාලයේදී ස්ථාවර සාධක වෙනස් කරන්න බැරි නිසා විචල්‍ය සාධක විතරක් වැඩි කරගෙන නිෂ්පාදනය වැඩි කරන්න උත්සාහ කරනකොට එක්තරා අවස්ථාවකින් පස්සේ නිෂ්පාදනයේ
ඵලදාව සාමාන්‍ය ඵලදාව සහ අන්තිම ඵලදාව හීන වෙන්න පටන් ගන්නවා. ඒක තමයි අපි කියන්නේ හීනවන ආන්තික ඵලදායිතාවය කියලා. දිගු කාලයක් ගත්තොත් සියලු සාධක විචල්‍ය නිසා අපිට බොහොම පහසුවෙන් නිෂ්පාදනය වෙනස් කරන්න පුළුවන්. එතකොට යෙදවුම් වෙනස් වන ආකාරය අනුව නිමයම වෙනස් වන ප්‍රධාන ආකාර තුනක් තියෙනවා කියලා කිව්වා. හරි? වැඩෙන පරිමාණානුකූල ඵල, ස්ථාවර පරිමාණානුකූල ඵල සහ හීනවන පරිමාණානුකූල ඵල කියලා. එතකොට මෙන්න මේ පරිමාණානුකූල ඵල වර්ග තුන නැත්නම් මේ දිගු කාලයේදී යෙදවුම වෙනස් වෙනකොට නිමයම ඇසිරෙන මේ රටාවන් තුන අපි කියනවා හීනව පරිමාණානුකූල ඵල න්‍යාය කියලා. වැඩෙන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක වෙන ප්‍රධාන හේතුව තමයි නිෂ්පාදනයේ හටගන්න මහ පරිමාණ පිරිවැසුම්. ඒ කියන්නේ ඒකක පිරිවැය අඩු වෙන බලපාන වාසදායක තත්ත්වය. හීනවන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක වෙන්න නැත්නම් ඇති වෙන හේතුව තමයි නිෂ්පාදනය වැඩි කරනකොට ඒකක පිරිවැය වැඩි වෙන්න බලපාන වාසදායක තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. හරි ඒ කියන්නේ මහා පරිමාණ නොපිරිවැසුම් නිසා තමයි හීනවන ඵල ක්‍රියාත්මක වෙන්නේ. මහා පරිමාණ පිරිවැසුම් නිසා තමයි වැඩෙන ඵල ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ආයිබෝවන් ඊළඟ වීඩියෝ එකේ නිෂ්පාදන පිරිවැය ගැන කතා කරමු.